අද අපි සාකච්ඡා කරන්නේ 11 ශ්‍රේණියේ ප්‍රතිශත පාඩම. එතකොට 11 වසරේ ප්‍රතිශත කියනකොට ගොඩක් වෙලාවට නංගිරම් මල්ලිලාට තියෙන ලොකුම මෙන්ටල් ප්‍රශ්නයක් එහෙම නැත්නම් මානසික ප්‍රශ්නයක් තමයි ප්‍රතිශත කියන පාඩම බෑ. ඒකට බැරි වෙන ප්‍රධානම හේතුව තමයි හරියටම මේ ප්‍රතිශත පාඩම පළවෙනිට ඉගෙන ගන්න අවස්ථාවේ ඉගෙනගෙන නැතිවීම. එතකොට අද මෙතන අද ක්ලාස් එකේ ඉන්නවනම් කවුරු හරි කෙනෙක් 11 වසරේ ප්‍රතිශත පාඩම ගැන මුකුත් දැනගෙන ඒ අයට මම කරුණා කරලා කියනවා ඔයාලගේ තියෙන ප්‍රතිශත දැනුම 11 වසරේ 0යි කියලා හිතන්න. 11 වසරේ කිසිම ප්‍රතිශත දැනුමක් නැහැ කියලා හිතන්න. එතකොට මම කියලා දෙන දේ හොඳට පැහැදිලිව තේරෙනවා. නැත්තම් අර ඔයා ළඟ තියෙන දැනුම වලින් හිතන්න ගියොත් මම කියලා දෙන ක්‍රමය පොඩ්ඩක් වෙනස් වෙනවා. මොකද මම කියලා දෙන ක්‍රමයට ඕනම ගාණක් හදන්න පුළුවන්. හරිම පැහැදිලි. ඒක නිසා ඔයා ළඟ මොනවා හරි දැනුමක් තියෙනවා නම් මං ළඟ ඒ දැනුම නැහැ. මට එහෙම මුකුත් ප්‍රතිශත දන්නේ නැහැ. එහෙම පාඩමක් තියනවද කියලා දන්නේ නැහැ කියලා හිතන්න. එතකොට මම මේ ප්‍රතිශත පාඩම කියලා දෙනකොට හරිම පැහැදිලිව ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. හරි. ප්‍රතිශත කියනකොටම නංගි මල්ලි මේ ප්‍රතිශත කියන පාඩම ගොඩක් අවුරුදු ගාන පිටිපස්සට යනවා. එතකොට 8 වසර, 9 වසර, 10 වසර, 11 වසර ඔය වගේ අවුරුදු ගාණක් තිස්සේ අපි ඉගෙන ගන්න පාඩමක් තමයි ප්‍රතිශත කියලා කියන්නේ. හැබැයි ප්‍රතිශත වලින් සියල්ලම වගේ අපි ඉගෙන ගන්නවා 10 වසරදී කොටසක් ඉගෙන ගන්නවා ඉතින් ටික 11 වසරදී ඉගෙන ගන්නවා. එතකොට පුංචි පන්ති වලදී අපි ඉගෙන ගත්ත ප්‍රතිශත දැනුම මේ සාමාන්‍ය පෙළ විභාගයට අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට අපි 10 වසරදී ප්‍රතිශත ආශ්‍රිතව ගණන් හදන හැටි ගිය සතියේ අපි ක්ලාස් එකේදී සාකච්ඡා කරා. අද මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ 11 වසරේ ප්‍රතිශත. එතකොට මේ ප්‍රතිශත ආශ්‍රිතව මේ රූප තුනක් වලට පැහැදිලිව පේනවා ඇති. පළවෙනි රූපේ තියෙන්නේ මේ බැංකුවකට ගිහිල්ලා මේ සල්ලි අරන් එන කතන්දරයක්. දෙවෙනි එකේ තියෙන මේ වගේ වාහන, ගෙවල් ඔළුවේ තියාගෙන ඉන්න රූපයක්. තුන්වෙනි එකේ තියෙන ප්‍රශ්න ගොඩක මේ ඉන්න පුද්ගලෙක්. එතකොට මේ ප්‍රතිශත කියන පාඩම අපට ගොඩාක් වෙලාවට අහන්න ලැබෙනවා මේ බැංකුව ආශ්‍රිතව. ඒ කියන්නේ මුදල් ආශ්‍රිතව මේ ප්‍රතිශත කියන වචනේ මාර විදිහට අපට අහන්න දැනගන්න ලැබෙනවා. ඒක නිසා අපි දැන් මේ 11 වසරේ ප්‍රතිශත කියන පාඩමෙන් ගොඩක් වෙලාවට සල්ලි තමයි ගණිතුණු කරන්න සූදානම් වෙන්නේ. එතකොට සල්ලි ආශ්‍රිතව කොහොමද ප්‍රතිශත පාඩම භාවිතා වෙන්නේ කියන එක තමයි අපි 11 වසරේදී සාකච්ඡා කරන්නේ. දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. අපි බැංකුවකට ගිහිල්ලා බැංකුවෙන් අපේක්ෂා කරන දේවල් මොනවාද තියෙන්නේ? අපි බැංකුවකට ඇත්තටම යන්නේ ඇයි? ඒක තමයි මේ පාඩමේ ප්‍රධාන අභිමතාර්ථය. මේව ගණන් නෙවෙයි. හැබැයි ගණිතයට ඒ පාඩමේ අත තියන්න මේව මාර වැදගත් වෙනවා. ඒක නිසා තමයි මේ පොඩි බෑග්ග්‍රවුන්ඩ් එකක් දෙන්නේ හැමෝටම. ගණිතය නෙවෙයි බැංකුවට යන්න ප්‍රධානම හේතු දෙකක් තියෙනවා. පළවෙනි හේතුව තමයි අපි ළඟ ඉතුරු කරගත්ත තියෙන වත්කම. එක්ක මුදල්, එක්ක කරාඹු, මාල, ඔය රත්තරන් ඕනම දෙයක් අපි ළඟ තියෙන වටිනා කියන දේවල්නේ. අපි හිතමු මුදල් කියලා. අපි ඉතුරු කරගත්ත මුදල් පරිස්සමට කියලා කොහෙන්ද තියන්නේ? බැංකුවට තියෙනවා. අපි එතකොට බැංකුවට යනවා අපි ළඟ තියෙන මුදල් තැන්පත් කරන්න. ඊට පස්සේ අපි සමහර අවස්ථාවලදී යනවා බැංකුවට ගිහිල්ලා අපි අත් දෙක වනවන අය නිගන්නවා වගේ. ගිහිල්ලා බැංකුවෙන් සල්ලි අරන් යනවා. එතකොට ඇත්ත වශයෙන්ම බැංකුවට යන ප්‍රධානම හේතු දෙකයි තියෙන්නේ. වෙන වෙන හේතු වලට යන්න පුළුවන් account එකක් open කරගන්න වෙන වෙන ඒ වලට යන්න පුළුවන්. හැබැයි ප්‍රධාන වශයෙන් අපේ හිතේ තියෙන අරමුණු දෙකයි තියෙන්නේ. එකක් තමයි අපේ තියෙන සල්ලි බැංකුවට දාන්න බැංකුවේ තියෙන සල්ලි අපි අරන් එන්න. හොරෙන් නෙවෙයි අරන් එන්න තමයි යන්නේ ණයක් විදියට. එතකොට මේ පළවෙනි රූපේ තියෙන පුද්ගලයා හිඟන්නෙක් වගේ ගිහිල්ලා ලස්සනට බෑන්ක් එකට ගිහිල්ලා එනකොට කාසි මිටියක් අරන් එනවා. ඒ කාසි මිටිය අරන් ඇවිල්ලා එයා මොකද කරන්නේ? ලස්සන ගෙදරක් ගන්න. එහෙම නැත්නම් ඉඩමක් අරගෙන ගයක් හදා ගන්න. ඊට පස්සේ මෙයා තව කොටසක් මේ සල්ලි කනවා. කෑමටත් තියාගන්නවා. ඊට පස්සේ තව කාර් එකකුත් ගන්නවා. දැන් හරියට නිකන් මෙයා හිඟන්නෙක් වගේ බැංකුවට ගිහිල්ලා අරන් එන සල්ලි වලින් මෙන්න මේ වගේ දේවල් ගොඩාක් කරේ තියාගෙන අමාරුවෙන් තමයි ගෙදර අරන් යනවා. එයා දැන් මේ දක්වා ජීවත් වෙන ගෙදරට අරන් යනවා. ඊට පස්සේ ටික කාලයක් යනකොට දැන් නංගි මල්ලි මේලා ණයටනේ අරන් ආවේ මුදල්. ඒ කියන්නේ ඇත්තටම මෙයාගේ සල්ලිද මේවා? නෑ මේ ඔක්කොම අනුන්ගේ සල්ලි, බැංකුවේ සල්ලි. එතකොට ටික කාලයක් යනකොට මේ ණය ගෙවා ගන්න බැරුව මෙයාට මේ වගේ ලොකු ප්‍රශ්න වෙනවා. මේ ඇත්තටම අද ලෝකයේ තියෙන ප්‍රශ්නයක් මේක. එතකොට ඔය ප්‍රශ්නය සාමාන්‍ය පෙළදී අපි ඉගෙන ගන්න 11 වසරේදී. ඒක නිසා තමයි මේ පාඩම මාර වැදගත් වෙන්නේ. ඔයා සාමාන්‍ය පෙළ ගණිතය ෆේල් වුණත් මම කියන්නේ මේ පාඩම මාර වැදගත්. ඒක නිසා අපි හිමීට ඉගෙන ගමු මොකද්ද මේ ප්‍රතිශත පාඩම ආශ්‍රිතව අපි 11 වසරේදී ඉගෙන ගන්න තියෙන්නේ කියලා. රයිට්. එතකොට මේ රූප තුන ඔළුවේ තියාගෙන අපි යමු ඉස්සරහට. දැන් ඔයාලට තේරෙනවා ඇති මේ බැංකුවට ගිහිල්ලා පුද්ගලයෙක් සල්ලි අරන් ආවිල්ලා ණයට
එක එක දේවල් කරන්න පුළුවන්. කැමටද එහෙම නැත්නම් තව ඉතුරු කරන්න පුළුවන්, ගෙයක් ගන්න පුළුවන්, කාර් එකක් ගන්න පුළුවන්. ඔය වගේ දේවල් ගොඩක් තියෙනවා. එතකොට මේ ඔක්කොම මොනවාද? මේ ඔක්කොම වියදම් නේද? එතකොට සාමාන්‍ය පෙළදී ඔයාලට වියදම් කියන එක මෙන්න මේ ආකාරයට වර්ගීකරණය කරලා තියෙනවා. බලන්න වියදම්. චූටි වෙලාවක් දෙන පොඩ රූප ටික බලා ගන්නව නැත්නම්. හරි. වියදම් ප්‍රධාන කොටස් දෙකයි. පළවෙනි කොටස තමයි පුනරාවර්තන වියදම්. ඒ කියන්නේ පුනරාවර්තනය වෙනවා. නැවත නැවත ඒ වියදම් දිගටම යනවා. ඇඳුමක් ගන්න ගියත් බලන්න කෙල්ල එහෙම දන්නවා. ඒක ඇඳුමින් සෑහීමටපත් වෙන්න බෑ. ආයෙත් යනවා. ආයෙත් ගිල් තෝරලා ආයෙත් වෙන ඇඳුමක් ගන්නවා. ඊට පස්සේ කොල්ලෝ කනවා. කොච්චර කොල්ලෝ කෙල්ලොත් කනවා ඉතින්. මේ කොල්ලෝ කෙල්ල හැමෝම අපි කනවා. එතකොට මේ කන වියදම්, ඇඳුම් පැළඳුම් මේ හැම දෙයකටම එක සැරේද අපි ජීවිතේට වියදම් කරන්නේ නැහැ. හැමදාම වියදම් කරනවා. ඒවට කියන අපි පුනරාවර්තන වියදම් කියලා. අනිත් ඒවා තමයි ප්‍රාග්ධන වියදම්. ප්‍රාග්ධන නිකන් වචනේ පොඩ්ඩක් බරයි. හැබැයි ඒක ලස්සනයි. ප්‍රාග්ධනය, ප්‍රාග්ධන වියදම්. හැබැයි මේකෙන් කියන්නේ අපි ගොඩක් වෙලාවට හැමදාම වියදම් කරන්නේ නැහැ. කාර් එකක් ගන්න අපි හැමදාම වියදම් කරනවද? නැහැ. එකපාරම කාර් එකේ වටිනාකම මං ළඟ තියෙනවා නම් ලක්ෂ 50 එන්න ලක්ෂ 50 දුන්නා කාර් එකක් අරන් ඇවිල්ලා ලස්සනට පාවිච්චි කරා. ඒවා ප්‍රාග්ධන වියදම්. ඉඩමකට අපි හැමදාම ගෙවන්නේ නැහැ. අද උදේ ගෙවලා අද දවල්ට ගෙවන්නේ නැහැ. ඒක අපි එකපාරයි ගෙවන්නේ. ණයට ගත්තොත් එහෙම මේ පස්සේ ගෙවන්නේ නැහැ. ඒක වෙනම කතන්දරයක්. මං කියන්නේ සල්ලි ඔක්කොම අතේ තියෙනවනම් ගෙවන්න පුළුවන්. හැබැයි කෑම එහෙම කොහොමත් කෑම එකට එකපාර ගෙවන්න ඕනේ. 500 එන 500 ගෙවන්න ඕනේ. අදම 1000 ඉර 1000 ගෙවන්න ඕනේ. හරිද? හැබැයි අපි වෙන ඇඳුමක් ගන්නකොට ආයෙත් ඇඳුමක් ගන්නකොට ආයෙත් සල්ලි ගෙවන්න හැබැයි අපි ඉඩමක් හැමදාම ගන්න නැහැ. අද උදේත් ඉඩමක් ගන්නවා, හෙට උදේ ඉඩමක් කරන් එහෙම ජීවත් වෙන්නේ නැහැ නේ. අපි ඉඩම් මුදලාලිලා නෙවෙයිනේ. එතකොට ඉඩම් මේ වියදම් කියන එක මෙන්න මේ විදිහට ප්‍රධාන කොටස් දෙකකට වෙන් වෙනවා. පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම්. එතකොට අපි මෙතනදී ගොඩක් වෙලාවට අපි පාඩමේ සාකච්ඡා කරන්නේ මේ ප්‍රාග්ධන වියදම් කියන කොටස. ඒ කියන්නේ අපි ජීවිතය පුරාවටම එකපාරක් දෙපාරක් තුන් පාරක් ඔය වගේ පොඩි ප්‍රමාණයක් කරන වියදම් තමයි අපි මෙතනදී සාකච්ඡා කරන්නේ. right. එතකොට මේ පාඩමේ නංගි මල්ලිය මම මේ වගේ සූත්‍ර දෙකක් ඔයාලට නිරූපණය කරලා තියෙනවා. පළවෙනි මාතෘකාව තමයි අපේ දැන් හීනවන ශේෂ ක්‍රමය. මොකද්ද මේ හීනවන ශේෂ ක්‍රමය? මේ පාඩමේ මාතෘකා දෙකයි තියෙන්නේ. මේ මාතෘකා දෙක ඉගෙන ගත්තට පස්සේ අද ක්ලාස් එක ඉවරයි. පළවෙනි මාතෘකාව තමයි හීනවන ශේෂ ක්‍රමය. මේ නම පොඩ්ඩක් අර හීනමානේ කියන්නේ ඒ වගේ වචනයක් නෙමෙයි මේක. හීනවන ශේෂ ක්‍රමය. ඒක නම මාතෘකාවක් මොකක් හරි නමක්. මේ හීනවන ශේෂ ක්‍රමයේ යටතේදී අපිට ඉගෙන ගන්න හම්බ වෙන සූත්‍ර දෙකක් තියෙනවා. මේ වගේ තේරුම පොඩ්ඩක් පස්සේ අපි ඉගෙන ගමු. සූත්‍ර දෙක මතක තියාගමුකෝ. පළවෙනි සූත්‍රය තමයි මාස ඒකක ගණන කියන එක සූත්‍රයක් තියෙනවා. මාස ඒකක ගණන කියන මොකක් හරි සූත්‍රයක්. අපි දන්නේ මොනවද කියලා. මම උගන්වන්නේ මේ විදිහට. මේ වෙන ගුරු වගේ නෙවෙයි මම චුට්ටක් සූත්‍ර ටික මුලට අරගෙන ගණන් පස්සට දාලා වෙනස් විදිහකට ඔයාලට තේරෙන විදිහට තමයි ගණන් කියලා දෙන්නේ. එතකොට මාස ඒකක ගණන කියන එක හොයන්න පුළුවන් n බෙදීම 2 ධන n ඍණ 1 කියන සූත්‍රයෙන්. මේ n අකුරේ නිරූපණය කරන්නේ මාස ගණන. ඒක චුට්ටක් මතක තියාගන්න. ගණන් වලට තමයි ඕනේ වෙන්නේ. දැනට මෙහෙම සූත්‍රයක් තිබුණා කියලා මතක තියාගන්න. මාස ඒකක ගණන. මොකද්ද දන්නේ නැහැ. මාස ඒකක ගණන සමානයි n බෙදීම 2 n ධන 1. මේක තමයි සූත්‍රය. තව සූත්‍රයක් තියෙනවා මේක ඔයාලගේ පෙළ පොතේ නෑ. හැබැයි මම මේක උගන්වන හැම වෙලාවකම මම මේක පාවිච්චි කරනවා. මොකද මේ පාඩමෙන් ගණන් හදන්න බැරි ප්‍රධානම හේතුව තමයි මෙන්න මේ සූත්‍රයේ යට තියෙන සූත්‍රය අමතක වීම සහ ඒක දන්නේ නැතිකම. හැබැයි මේක පෙළ පොතේවත් නෑ මේ යට තියෙන සූත්‍රය. හරිද? මම ඒකට සූත්‍රයක් හදුවා මෙන්න මේ වගේ මාස ඒකකයට පොලිය සමානයි මාන මාප්‍රප ඔය නෝ විදිහට කියනවා මේක මාස ඒකකයට පොලිය සමානයි මාන ගුණ කිරීම මාප්‍රප ගුණ කිරීම කියන්න බෑ ඒකට කැතයිනේ ඒක හිතේ තියාගන්න ගුණ කිරීමක් තියෙන කියලා මාන මාප්‍රප මේක කියලා හුරු වෙන්නේ මේ මාන කියන්නේ මොකක්ද දන්නද මාසිකව ගෙවන්න ඕන ණය මාසික ණය මාන මේ මාප්‍රප කියන්නේ මාසික පොලි ප්‍රතිශතය මාසික පොලි ප්‍රතිශතය. එතකොට මම ලිව්වොත් මෙතන මේ මාන කියන්නේ මාසික ණය. මාසිකව ගෙවන්න තියෙන ණය තමයි මේ මාන කියලා කියන්නේ. තාම මේ වගේ තේරුම් දන්නේ නැහැ. මම නෙවෙයි නිකන් ඔයාලට පැහැදිලි වෙන්න සූත්‍ර දෙකක් ලියනවා. පොඩ්ඩක් අහගෙන ඉන්න මම මේ මොකටද දෙන්න හදන්නේ කියලා. මේ මාප්‍රොප කියලා කියන්නේ මාසික
පොලි ප්‍රතිශතය. මා ප්‍රොප මා ප්‍රොප මා ප්‍රොප ඔහොම කියලා කටහුරු කරගන්න. මාස ඒකකයට පොලිය සමානයි මාන ගුණ කිරීම මා ප්‍රොප. right. දැන් ඔය කියන දේවල් ඔළුවේ තියෙන නිසා දැන් අපි යමු ගණන් වලට. මේ පාඩමේදී ලොකු බෑග්ග්‍රවුන්ඩ් එකක් ලොකු වටපිටම අවශ්‍ය නැහැ ගණන් වලට යන්න. ඒක නිසා අපි එකපාරම ගණන් වලට යමු. ගණන් වලින් තමයි ලොකු දේවල් ප්‍රමාණයක් අපිට මේ පාඩමේදී ඉගෙන ගන්න තියෙන්නේ. හරි. එතකොට අපි යමු පළවෙනි ගානට. මෙන්න මේ විදිහට ගානක් දීලා තියෙනවා. මම ගාන කියලා දෙනකොට එක එක කතන්දර ගොඩක් කියනවාද? එතකොට මේ කතන්දර පොඩ්ඩක් අහගෙන ඉන්න මේ ගණන් හදනකොටම. මොකද අපිට ගණන් විතරනේ මේ පාඩමේ ගොඩක් තියෙන්නේ. එතකොට සමහරලාට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා මම ගොඩක් කතන්දර කියලා ඔයාලට මේ පාඩම හොඳට පුළුවන් වෙන තැනකට අරන් එනවා. හරි. ගාන කියව ගන්නකො. ගානෙන් දීලා තියෙනවා ගෘහ භාණ්ඩ නිෂ්පාදන සමාගමක් විසින් මගින් නිෂ්පාදනය කරන රුපියල් 30000ක් වටිනා ලී අල්මාරියක් පොලි රහිත මාසික වාරික 12කින් ගෙවීමේ කොන්දේසිය මත අලෙවි කරනු ලැබේ. මාසිකව ගෙවිය යුතු ණය වාරිකයේ කොපමණද? right. ඕක තමයි ප්‍රශ්නේ. මේක ඔයාලගේ පොතේ තියෙන ගාන. මේක හරියටම තේරුම් ගත්තොත් අපට ඉස්සරහට යන්න පුළුවන් ඉක්මනට. ඒක නිසා පොඩ්ඩක් අපි චුට්ටක් try කරමු. ඔයාලගේ දන්න දැනුමෙන් මේකට උත්තරයක් හොයාගන්න පුළුවන්ද කියලා. මේ කතාව මම මේ විදිහට කියන්නම්කෝ. ඔන්න අල්මාරියක් හදන මොකක් හරි සමාගමක් තියෙනවා. මේ අල්මාරියක මිල රුපියල් 30000යි. ඊට පස්සේ මේ අල්මාරිය පොලි රහිත කියන එකේ තේරුම නැතුව පොලියක් නැතුව මාසික වාරික 12කින් ගෙවන්න තීරණය කරලා තියෙනවා. කොන්දේසි සහිතව අලෙවි කරනු ලැබෙනවා. මාසිකව ගෙවන්න ඕන ණය මුදල කොච්චරද කියලා තමයි දැන් අපෙන් අහන්නේ. right. දැන් මට උත්තරයක් හම්බ වෙනවා. දෙන්නෙක් උත්තර දුන්නා. මම තාම කියලා දුන්නේ නැහැ. දැන් ඔයාලගේ තියෙන يعني මේ සාමාන්‍ය දැනුම. සාමාන්‍ය දැනුමෙන් පොඩ්ඩක් try කරන්න. මම තාම කියලා දෙන්නේ නැතුව තමයි මේ ඉන්නේ. right. තුන් දෙනෙක් උත්තර දුන්නා. මම උත්තරේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ඔයාලා දානවා මට උත්තරේ. හරි. දැන් මම කියලා දෙන්නම් කොහොමද උත්තරේ ගන්න කියලා. දැන් බලන්න නංගි මල්ලී මේ අල්මාරියේ වටිනාකම කීයද? අල්මාරියේ වටිනාකම රුපියල් 30000යි. රුපියල් 30000යි. එතකොට සමාන වාරික 12කින් මොකද්ද මේ වාරික කියන්නේ? මාසික වාරික. මාසික වාරික කියලා කියන්නේ දැන් මම ළඟ සත පහක්වත් නැහැ. මම හඳුන්වන්නේ කවුරු විදියටද? මම හිඟන්නේ. ඒ කියන්නේ මම ළඟ ඉතුරු කරගත්ත එක සතයක්වත් නැහැ. බිඳුවයි මල් ළඟ. හැබැයි මට ගෙදරට අල්මාරියක් ඕන. මම දැන් මොකද කරන්නේ? මම අල්මාරියක් බලන්න යනවා. බලලා හරිනවද? බලලා හරියන්නේ ගෙදරට අරන් එන්න ඕන. එතකොට මං අහන අල්මාරිය ගාණ කීයද කියලා. අල්මාරිය ගාණ රුපියල් 30000යි. හැබැයි මම ළඟ රුපියලක්වත් නැහැ. හැබැයි කොහොම හරි මට අල්මාරියක් ඕන. මේ වගේ වෙලාවට ඒ අල්මාරිය හදපු සමාගම කියනවා රයිට් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා අල්මාරිය අරන් යන්න රුපියලක්වත් අපට අද එපා. හැබැයි මේ රුපියල් 30000 මම අපි සමාගමක් විදියට කෑලි 12කට කඩලා මාසෙකට ගෙවන්න පුළුවන් විදියට ගෙවන්න ඔයාලට ඉඩ හදලා දෙනවා. ඒකට කියනවා මාසික වාරික කියලා. වාරිකයක් කියලා කියන්නේ එක අවස්ථාවක් කියන්නේ. ඒත් මාසිකව ගෙවන එක අවස්ථාවක් තමයි මාසික වාරිකයක් කියලා කියන්නේ. එතකොට මේ මාසික වාරික 12කින් මාසික වාරික 12ක් කියන්නේ මාස 12කින්. මාස 12ක් කියන්නේ කීයද? අවුරුද්දක්නේ. එහෙනම් අවුරුද්දක් ඇතුළත මේ හැම මාසයක් අවසානෙම මේ කීය හරි මුදල් ගෙවලා මේ රුපියල් 30000 අවසානට ගෙවන්න ඕන. එතකොට අපිට කියන්න පුළුවන් මේ රුපියල් 30000 කීයෙන් බෙදෙන්න ඕනද නංගි මල්ලි? 12න් බෙදෙන්න ඕන. මේ රුපියල් 30000 12න් බෙදලා මට දැන් උත්තරේ කියන්න මේක තමයි මාසිකව ගෙවන්න ඕන ණය මුදල වෙන්නේ. රුපියල් 30000 රුපියල් 30000 12න් තමයි බෙදන්න ඕන. රුපියල් 2500යි කියලා මෙන්න මේ විදිහට අවසාන පිළිතුරක් ලැබෙනවා. දැන් මට මේකේ උත්තරේ ගත්තා කියලා කිසිම තේරුමක් නැහැ. මට උත්තර ඔයාලා දන්නවනේ සාමාන්‍යයෙන් මම උත්තර වලට එච්චර කැමති කෙනෙක් නෙවෙයි. මොකද මේ උත්තරේ මට හම්බුණා කියලා මට සාමාන්‍ය පෙළ විභාගෙදී දැන් මට ලකුණක් හම්බ වෙලාද? ඔයාලට ලකුණක් හම්බ වෙලාද? 2500 කිව්වේ කියලා. නෑනේ. ඔයාටවත් මටවත් තාම ලකුණක් හම්බ වෙලා නැහැ. ඒක නිසා මම උත්තර වලට එච්චර කැමති නැහැ. මේකෙන් කියන්නේ මොකද්ද? සහ මේ ගාන යටතේ සාමාන්‍ය පෙළට එන්න පුළුවන් ගාන මොකක්ද කියලා මේ ගාන දිහා බලලම හිතන එක තමයි මම කරන්නේ. ඔයත් ඒ විදිහට පුරුදු වෙන්න ඕන. එතකොට මේකේ මේ රුපියල් 2500යි කියලා ගත්ත ගමන් ඔයා ඊළඟ ගානට යනවා නම් ඔයාට ගොඩක් දුර යන්න අමාරුයි. ඒ කියන්නේ මම කියන්නේ ඔයා මේ 2500 කියලා උත්තරේ ගත්ත හැම වෙලාවෙම ඔයා ඒ ගාන පහු කරලා ඊළඟ ගානට යන්න එපා. මේ ගාන චුට්ටක් රැඳෙන්න උත්තරේ ගත්ත උනත්. මම රැඳෙන්න කියලා කියන්නේ රැඳලා ඉවරලා මම මේ හිතන විදිහට ඔයත් හිතන්න. ඒ තමයි මොකක්ද මේ රුපියල් 2500? ඕක අපි කවදාවත් හිතන්නේ නැහැ.
අපි උත්තරේ ගත්තා සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. හැබැයි අපි ආයෙත් අනිත් පැත්තට හිතන්නේ නැහැ මේ රුපියල් 2500 කියන්නේ මොකක්ද කියලා. පොඩ්ඩක් හිතලා බලන්න. මේ රුපියල් 2500 කියන්නේ හැම මාසෙම අවසාන 30 දවස් 30ක් තියෙන හැම මාසෙම 30 වෙනිදාට ඒ අල්මාරි හදපු අල්මාරි ගත්ත ආයතනයටම ගිහිල්ලා ඔයාට හැම මාසෙ 30 වෙනිදාම රුපියල් 2500ක් ගෙවන්න සිද්ධ වෙනවා. රුපියල් 2500ක් ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට අද මම හිඟන්නේ තමයි. අද ජනවාරි 1 වෙනිදා නම් ජනවාරි 30 වෙනකොට අනිවාර්යයෙන්ම මම ළඟ රුපියල් 2500ක් එකතු වෙලා තියෙන්න ඕන. එතකොට හැම මාසයක් අවසානයේම මං ළඟ රුපියල් 2500ක් තිබුණේ නැත්නම් මේ අල්මාරිය ඔයාලගේ ගෙදර තවදුරටත් තියාගන්න විදිහක් නැහැ. ඒ අල්මාරිය අයිති අල්මාරිය හදපු කම්පැනියට. ඒක නිසා ඔයාගේ ඔළුවට යන්න ඕනේ දැන් පණිවිඩයක්. ඔයා දැන් වගකීමක් අරන් තියෙන්නේ. මොකද්ද මේ වගකීම? හැම මාසේ 30 හෝ 31 වෙනිදා හැම මාසෙම අවසන් වෙනකොට ඔයාගේ සාක්කුවේ රුපියල් 2500ක් තිබිය යුතුම තමයි මේ ආයතනයට ගිහිල්ලා අල්මාරිය වෙනුවෙන් වාරිකේම නැත්නම් ඔයා ගත්ත ණය මුදලට රුපියල් 2500 ගාන ගෙවන්න ඕන. එතකොට දැන් ඔයාලට තේරෙනවද මේ ගාන ස්කිප් කරලා නැත්නම් උත්තරේ අරගෙන ඊළඟ ගානට යනවට වඩා මේ ගානේ චූටි වෙලාවක් ඉඳලා විචරලා නේ විනාඩියක්. විනාඩියක් විතර පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. රයිට් ප්‍රැක්ටිකල් නේ එතකොට. ගණිතය කියන්නේ මාර්ම ප්‍රැක්ටිකල්. ඒ ප්‍රැක්ටිකල් එක හිතන්නේ නැති නිසා ළමයින්ට ඕන ගොඩක් ගණන්. එතකොට එහෙම බෑ. හොඳට තේරුම් ගන්න. ගණන් විතරක් බෑ. ගණන් ප්‍රායෝගික ජීවිතයට පොඩ්ඩක් ඇප්ලයි කරලා බලන්න. යොදාගෙන බලන්න. එතකොට හරියටම පැහැදිලිව ගණිතය හොඳට ඔළුවටම යනවා. එතකොට මෙතනින් ඉංජිනේර්ස්ලා, ડોක්ටර්ස්ලා කවදා හරි බිහි වෙයි. ලෝයර්ස්ලා, එහෙම නැත්නම් මැනේජර්ලා බැංකු. ඒ අය බිහි වෙන්නේ මේ මම අද කියලා දෙන විදිහටම ගණිතයට කැපිටල් A අකුරක් සාමාන්‍ය පෙළදී අරගන්න එක විතරක් නෙවෙයි නංගි මල්ලි. ඔයාලා ඉගෙන ගන්න දේ චුට්ටක් මම කිය පොඩ්ඩක් පොඩි ප්‍රමාණයක් ප්‍රායෝගික ජීවිතයට දාලා බලන්න. ඇත්තද මේ ගණිතයෙන් කියන්නේ කියලා. මම නම් එහෙම තමයි. එතකොට මට හරි ලේසි ඕනම ගාණක් මට අලුත්ම ගාණක් විදිහට විභාගෙදී ලැබුණත් අයියෝ මේවා පොඩි දෙයක් නේ කියලා හරියටම තේරෙනවා. හරි නේද? දැන් අපි යමු ඊළඟ ගානට. දැන් මේ ගාන try කරන්න. දැන් කලින් ගාන හදපු විදිහටම තමයි මේ ගානත් හදන්න තියෙන්නේ. රාජ්‍ය ආයතනයක සේවය කරන පුද්ගලයෙකුට උත්සව අත්තිකාරම් ලෙස රුපියල් 5000ක මුදලක් ලබා දෙන අතර පොලි රහිතව ආයෙත් පොලියක් ගැන කතා කරන්නේ මාසික වාරික 10ක් තුල ගෙවා නිම කළ යුතුය. එම මුදල මාසික වැටුපෙන් අඩු කරනු ලබයි නම් මාසිකව වැටුපෙන් අඩුවන මුදල කොපමණද කියලා තමයි දැන් අපෙන් අහන්නේ. රයිට්. හරිම ලේසි ප්‍රශ්නයක්. රුපියල් කීයද මෙයාලට හම්බ වෙන්නේ? ණය මුදලක් දෙනවලු උත්සව අත්තිකාරම් කියලා කියන්නේ දැන් මේ උත්සවයක් ළඟ එනවනේ ක්‍රිස්මස් නත්තල්. මේ නත්තලට ඕන රජයෙන් කියනවා රුපියල් 10000ක් රුපියල් 25000ක් රුපියල් 5000ක් වගේ ඔන්න වගේ මුදලක් උත්සව අත්තිකාරම් කියලා කියන්නේ මේ hina වෙන්න එපා. එතකොට උත්සව අත්තිකාරම් කියලා කියන්නේ මේ උත්සවයේ සතුටින් පවුල ඈත් එක්ක කාලා බීලා ජොලියේ ඉන්න ණය මුදලක් දෙනවා. ඔයා කාලා හොඳට සතුටින් ඉන්නකෝ කියලා ඔහොම දෙනවා. එතකොට මේ රුපියල් 5000 අරගත්තට මම ඉල්ලගත්තේ රජයෙන් ණයක් විදියට මාස වාරික 10කින් ගෙවනවා කියලා. එතකොට මේ රුපියල් 5000 නංගි මල්ලි බෙදන්න ඕන 10න්. එතකොට ලැබෙනවා රුපියල් 500යි කියලා. මම ආයෙත් කියනවා මේ ගාන හදලා යන්න එපා ඊළඟ ගානට. මේ 500යි කියන්නේ මොකක්ද කියලා හිතලා බලන්න. මේ 500 කියලා කියන්නේ ඔන්න දැන් නත්තල් කෑව. හොඳට නත්තල් සැමරුවා. කෑව කියන්නේ නත්තල් හොඳට කෑව තමයි. නත්තල්ට කනවනේ අපි හොඳට. නත්තල් හොඳට සමරලා හොඳට වියදම් කරලා ඔන්න දැන් ජනවාරි මාසේ ආවා. එතකොට තමයි දැන් කල්පනා වෙන්නේ හරි සෙට් නේ. අපි හොඳට නත්තල් කෑව, නත්තල් සැමරුවා, උත්සව හොඳට සැමරුවා. හැබැයි දැන් අවසාන හැම මාසයක් අවසානෙම රුපියල් 500ක් රජයට ගෙවන්න ඕන. හැම මාසයක් අවසානෙම රුපියල් 500 ගන්න මාස කීයක් ගෙවන්න ඕනද? මාස 10යි. 11 වෙනි මාසේ ගෙවන්න ඕනද? නැහැ. මාස 10ක් යනකම් මේ 500 ඒවා අපි සෙට් කරගෙන තියෙනවනේ හැම මාසයක් අවසන් වෙනකම්ම. ඇයි මේ 500 අපි ගෙවන්නේ? ඇයි අපිට රජයෙන් දුන්න රුපියල් 5000ක ණයක් අපි ඒකට මේ ගෙවන්න ඕන ඒ රුපියල් 500 ඒවා 10ක් විදියට. හරි. right මෙන්න මේ කියන දේ හොඳට තේරුම් ගන්න මේවා මූලිකම කරුණු හැබැයි මේ ටික මාර වැදගත් දැන් ඔන්න ඔය වගේ සරල ප්‍රශ්න දෙකක් තමයි දැන් අපි මේ දක්වා සාකච්ඡා කරේ දැන් මේ ගණන් දෙකේම ලස්සන වචනයක් ගණන් දෙක ඇතුළෙම තිබුණා මම මේ වචන දෙක ලස්සනට highlight කරන්න මෙන්න මේ විදිහට පොලි රහිත මේ මෙන්න මේ වචනේ අපි කලින් ගානට ගියොත් තියෙන මේ පොලි රහිත
මොකද්ද මේ පොලි රහිත කියන්නේ? පොලි රහිත කියන්නේ පොලියක් නැහැ කියන එක. දැන් මෙතනදී ලස්සන කතන්දරයක් තියෙනවා. දැන් රයිට්. මම ඉතුරු කරගත්ත රුපියල් 100ක් තියෙනවා. රුපියල් 100යි. බොහොම අමාරුවෙන් රුපියල් 100ක් හම්බ කරගත්තා. දැන් මේ රුපියල් 100 මම ගිහිල්ලා මොකක් හරි ලංකාවේ තියෙන බැංකුවකට දානවා. ඉතුරු කරන්න තමයි දැන් මම හදන්නේ. එතකොට අවුරුද්දක් අවසානයේ මේ රුපියල් 100 චුට්ටක් වැඩි වෙලා තියෙනවා. 103යි 104ක් විතර වැඩි වෙලා තියෙනවා. කොහෙන්ද අර 4ක් ආව වැඩිපුර? ඒකට අපි කියනවා පොලිය කියලා. එතකොට මම රුපියල් 100යි දැම්මේ අවුරුද්දක් අවසානයේ මම ගිහිල්ලා බැංකුවෙන් ගන්න යනකොට මට රුපියල් 105ක් විතර හම්බ වෙනවා. එතකොට 105ක් 107ක් 110ක් විතර හම්බ වෙන්න පුළුවන්. එතකොට මේ වැඩිපුර හම්බ වෙලා තියෙන එකට අපි කියනවා පොලිය කියලා. එතකොට ඒ අතින් බැලුවම නම් පොලිය හොඳයි නේද? ඒ කියන්නේ මම ළඟ රුපියල් 100 තිබුණොත් අවුරුද්දක් ඔක රුපියල් 100මයිනේ වැඩි වෙන්නේ නැහනේ. හැබැයි මම බැංකුවේ දැම්මොත් පොලියක් හම්බ වෙනවා. රුපියල් 110ක්. රුපියල් 10ක් වැඩි වෙලා. එහෙනම් මේ රුපියල් 10ට අපි කියනවා පොලිය කියලා. එතකොට ඒ අතින් බැලුවොත් නම් පොලිය කෙනෙක් කෙනා හරිම ෂෝක් නේද? දැන් ඔකේ අනිත් පැත්ත බලන්නකෝ. දැන් මම ළඟ රුපියල් 100ක් තියාගන්නේ මම බැංකුවට ගිහිල්ලා රුපියල් 100 තැන්පත් කරන්නේ. දැන් ඔකේ අනිත් පැත්ත. මම හිඟන්නෙක් වගේ ගිහිල්ලා බැංකුවෙන් රුපියල් 100ක් අරන් එනවා. රුපියල් 100ක් අරන් එනවා. දැන් අවුරුද්දක් අවසානයේ ඔයා ඔය රුපියල් 100ම අරන් ගිහලා බැංකුවට දෙන්න හදනකොට බැංකුවෙන් කියනවා නෑ රුපියල් 100 තමයි අපි ඔයාලට ගිය අවුරුද්දේ දුන්නේ. දැන් අපිට ඕන රුපියල් 105ක්. එහෙනම් 110ක්. ඇයි ඒ අර රුපියල් 5 හෝ 10 ඒකත් පොලිය. ඒකට අපි කියන පොලිය. එතකොට සමහර අවස්ථාවලදී මේ පොලිය කියන එක අපට සුපිරි අපට වාසියක්. සමහර අවස්ථාවලදී මේ පොලිය කියන එක අපට කරදරයක්. ඒක අපට හොඳ නැති දෙයක්. සමහර අවස්ථාවලදී පොලිය කියන එක වාසියක් අනිත් පැත්තදී අවාසියක් වෙනවා. ඉතින් ඒක නිසා මේ පොලිය කියන වචනේ ඔන්න ඔතනදී තමයි ආරම්භ වෙන්නේ. ඔයාලගේ දැනුමට එකතු වෙන පටන් ගන්න ඔතනදී පොලිය කියන එක. එතකොට දැන් අපි සාකච්ඡා කරපු ගණන් දෙකේම පොලි රහිතව. ඒ කියන්නේ පොලියක් නැහැ. ඒ වගේ රුපියල් 100ක් මම ඔයාට දුන්නා නම් අවුරුදු 100ක් වුණා ගිහිල්ලා අවුරුදු 100ක් නේ ඔයා මැරෙන්න කලින් දවසේ හරි ඔයා මට ඇවිල්ලා රුපියල් 100 දුන්නා නම් මම ඒක බාර ගන්නවා. මම ඒකෙන් ඔයාගෙන් 110ක් වගේ ඉල්ලන්නේ නැහැ. ඒ වගේම අනිත් පැත්තත් එහෙමයි. මම රුපියල් 100ක් ඔයාට දීලා ලබන අවුරුද්දේ ගිහිල්ලා ඉල්ල ගන්නකොට ඔයා මම ඔයාගෙන් ඉල්ලගත්තා. මට අනිත් පැත්තට ගිහිල්ලා රුපියල් 100ක් ඔයාට දෙන්න පුළුවන්. ඒවා පොලි නෑ. පොලියක් කිසිම කතන්දරයක් නෑ. හැබැයි මෙතනදී ප්‍රශ්නේ තියෙන්නේ මේ පොලිය කියන වචනේ එළියට ඒමත් සමග. එතකොට පොලි ආකාර කීපයක් තියෙනවා නම් ගිමල්ලි. පළවෙනි පොලිය තමයි සුළු පොලිය. ඒක අපි ඉගෙන ගන්නවා 10 වසරේදී. අපි ගිය සතියේ ක්ලාස් එකේදී සාකච්ඡා කරා සුළු පොලිය කියන එක හරිම ලේසියෙන් උත්තර ගන්න පුළුවන්. එතකොට ඒක අද අපි සාකච්ඡා කරන්නේ නැහැ. ඒක අපට මේ පාඩමට අද ඒකට ඕනෙත් නැහැ. දැන් අපි ඉගෙන ගන්නවා අපේ මාතෘකාව තමයි හීනවන ශේෂ ක්‍රමය යටතේ පොලිය ගණනය කිරීම. මේක යටතේදී කරන්නේ අපි සුළු පොලිය යටතේදී කරපු දෙයම තමයි වෙනස් විදිහකට. ඊළඟට මේ පාඩමේ ඊළඟ අවසාන කොටසේ අපි ඉගෙන ගන්නවා වැල් පොලිය. එතකොට අපේ පාඩමේ ප්‍රධාන කොටස් දෙකයි හීනවන ශේෂ ක්‍රමයයි වැල් පොලියයි. එහෙනම් මේ කොටස් දෙක ඉවර කරාට පස්සේ අපේ අද ක්ලාස් එක ඉවරයි. රයිට්. අපි දැන් යමු ගානකට. ගානෙන් දීලා තියෙන මෙන්න මේ විදිහට මිනිසෙක් කියව ගන්නකො ගාන. මේක මතක තියාගන්න මේක ලකුණු 10ක් හම්බ වෙන ගානක් මේ පේලි තුනෙන් තිබ්බට මතක තියාගන්න ඒ කාරණයක් සාමාන්‍යයෙන් ගොඩක් නංගිලා මල්ලිලා හිතන් ඉන්නවා පේපර් එක අතට ගත්තට පස්සේ ලොකු ඉඩ ප්‍රමාණයක් වෙන් වෙලා තියෙන ප්‍රශ්න අමාරුයි. රූප තියෙනවා, ප්‍රස්තාර තියෙනවා, එක එක රවුම් ඇදලා තියෙනවා. ඒ වගේ ප්‍රශ්න හරි අමාරුයි කියලා. එහෙම එකක් නැහැ. ඒ ප්‍රශ්නවල ගොඩක් දත් අපිට දීලා තියෙනවා. ඒක ගාන හදන්න ලේසි. දැන් මේකත් ලකුණු 10ක ගානක්. හැබැයි පේලි 2යි තව චුට්ටයි ගිහලා තියෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම ලකුණු 10ක් ගන්න පුළුවන් ප්‍රශ්නයක් විභාගෙදී. සාමාන්‍ය පෙළ විභාගෙදී. හැබැයි ගානේ දත්ත 3යි තියෙන්නේ හදන්න තමයි අපිට තියෙන්නේ. ඕක තමයි මේ පාඩමේ තියෙන විශේෂත්වය. හැබැයි හරිම ලේසි ලකුණු 10 ගන්නවා කියන්නේ සිම්පල් මේ වගේ ප්‍රශ්නවලදී. දැන් බලන්න මිනිසෙක් 124ක වාර්ෂික පොලි අනුපාතිකයට මම මේ වචනවල තේරුම කියලා දෙන්නම්. රුපියල් 75000ක ණයක්ගෙන ඒක තේරෙනවනේ රුපියල් 75000 කාගෙන් හරි ඉල්ලගෙන. මාසික වාරික 15කින් මාස 15කින් මාසික වාරික කියන එක තේරුම තමයි මාස 15කින් 15කින් ගෙවා නිම කිරීමට විය. මාස ඒකකයට පොලිය ගණනය කර මාසික වාරිකයක වටිනාකම සොයන්න. right. දැන් අපිට උත්තරේ අහලා තියෙනවා මෙන්න මේ විදිහට හොයන්න කියලා තියෙනවා chat එකේ message right okay. හරි. අපි දැන් මේක හදන්නේ කොහොමද කියලා බලමු. දැන් මුලින්ම බලන්න අංකිමල්ලි මේ 124ක් කියන්නේ මොකක්ද? 124ක් කියලා කියන්නේ පොලි අනුපාතිකය. මොකද්ද මේ පොලි අනුපාතිකය කියන්නේ?
පොලි අනුපාතිකය කියලා කියන්නේ පොලි ප්‍රතිශතයටම තමයි. මේ පොලි ප්‍රතිශතය තියෙන වාර්ෂිකව අවුරුද්දකට 124ක් පොලියක් ගෙවන්න ඕන. ඒකේ තේරුම මොකද්ද? මම හැම වෙලාවෙම ওই ප්‍රතිශතයක් දකින හැම වෙලාවෙම ඔයාලට කියනවා මේ ප්‍රතිශතයෙන් කියන්නේ මොකද්ද කියලා හිතන්න. චූටි වෙලාවක් ගත්තට කමන්නේ. රුපියල් 100ක් මම බැංකුවකින් ගත්තා නම් නංගි මල්ලි අවුරුද්දක් අවසානයේ රුපියල් 24ක් වැඩිපුර ඒ බැංකුවට ගෙවන්න ඕනේ. ඒ කියන්නේ රුපියල් 124ක් බැංකුවට ගෙවන්න ඕනේ. හරිද? right. 124යි. 124 කියන එකේ තේරුම මම ආයෙත් කියන්න. රුපියල් 100ක් මම බැංකුවෙන් ගන්නකොට අවුරුද්දක් අවසානයේ රුපියල් 24ක මුදලක් මම අමතරව වැඩිපුර බැංකුවට ආයෙත් ගෙවන්න ඕන. එතකොට 124ක මුදලක් ගෙවන්න ඕන. ඒක තමයි මේකේ තේරුම. වාර්ෂිකවනේ. right. මම ඉල්ලගන්නේ රුපියල් කීයක්ද? රුපියල් 75000ක මුදලක් තමයි ණයට ගන්න. ඒක අරගෙන මාසික වාරික 15කින් ගෙවනවා. මාසික වාරික 15ක් තමයි දැන් මාස 15කින් ගෙවන්න තමයි සූදානම් වෙන්නේ. එකඟ විය. මාස ඒකකයට පොලිය ගණනය කර මාසික වාරිකයක වටිනාකම සොයන්න. මාසික වාරිකයක වටිනාකම සොයන්න. දැන් කොහොමද මේක හොයන්නේ? right. මම චූටි වෙලාවක් දෙනවා මේ ගාන ආයෙත් චුට්ටක් ඔයාට හිතන්න. මේ ගාන කියන්නේ මොකද්ද කියලා චූටි වෙලාවක් හිතන්න. තප්පර කිහිපයක් කියලාන්නකො. ඔයා ගිහිල්ලා බැංකුවෙන් සල්ලි කීයක් අරන් එනවද? ඒක කොහොමද මාස 15කින් ගෙවන්නේ? ඔන්න ඔය වගේ දේවල් චුට්ටක් හිතන්න. හරි. ඔන්න දැන් තමයි අද පාඩමේ වැදගත්ම කොටසට අවිල්ලා තියෙන්නේ අංකි මල්ලි. හොඳට අහගන්න. දැන් තමයි මම ඔන්න සාමාන්‍ය පෙළ ගානක් හදන්න සූදානම් වෙන්නේ ප්‍රථම වතාවට මේ පාඩමේදී. කලින් කතා කරපුවා සාමාන්‍ය පෙළ ලකුණු 10ක් එන්නේ නැහැ නේ. හැබැයි මේකට ලකුණු 10ක් වෙන් වෙන්න පුළුවන් පියවරෙන් පියවර ලියන්න ඕන. මතක තියාගන්න මේ ගණන් ගොඩක් වෙලාවට පියවර වශයෙන් තමයි ලියවෙන්නේ. ඒක නිසා මමත් පියවර වශයෙන් ලියන්නම් දැනට. මිනිසෙක් 124ක් කියලා වහම කතාවක් කියනවනේ. 124ක පොලිය අනුපාතිකයක් තියෙන ආයතනයකින් 100ට රුපියල් 75000ක් ගන්නවා. රුපියල් 75000ක් ගන්නවා. මේ රුපියල් 75000 මාසික වාරික 12කින් 15කින් තමයි ගෙවන්නේ. දැන් මම හොයනවා මුලින්ම මාසිකව ගෙවන්න ඕන ණය මුදල. මාසිකව කොච්චරනම් ණය මුදලක් ගෙවන්න ඕනද කියලා මම හොයනවා. මාසිකව ගෙවිය යුතු ණය මුදල. කොහොමද මේක හොයන්නේ? දැන් බලන්න රුපියල් 75000ක් තමයි මම ණයට අරන් තියෙන්නේ. මේ 75000 දැන් බෙදන්න ඕන කීයෙන්ද? 15කින් තමයි බෙදන්න ඕන. දැන් පොලිය පොඩ්ඩක් අමතක කරන්න. මුලින්ම පොලිය අමතක කරනවා. පොලිය නැතුව මම රුපියල් 75000ක් ණයට ගත්තා මාස 15කින් ගෙවන්න. එහෙනම් එක මාසයකදී කොච්චරක් ගෙවන්න ඕනද කියලා මේ 75000 15න් බෙදුවට පස්සේ ලැබෙනවා. 75000 15න් බෙදුවට පස්සේ මට ලැබෙනවා නම් කිමල්ලේ රුපියල් 5000යි කියලා. හරිද? මම පළවෙනි ගාන නිසා ගොඩාක් හිමීට සාකච්ඡා කරන්න හොඳට තේරුම් ගන්න. ඔයා මේහා සම්බන්ධව කිසිම දැනුමක් නැහැ කියලා හිතන්න. එහෙම හිතමු හරිම ලේසි. මම දැන් ඊළඟට කියන්න යන දේ යනවා. මාසිකව ගෙවන්න ඕන ණය මුදල රුපියල් 5000යි. ඒ කියන්නේ හැම මාසයක් අවසානෙම 5000යි. අද හිතන්න මම ජනවාරි 1 වෙනිදා තමයි ණය ඉල්ලගත්තේ. රුපියල් 75000. එතකොට ජනවාරි 31 වෙනිදාට කීයක් ගෙවන්න ඕනද? 5000ක් ගෙවන්න ඕන. ඊට පස්සේ පෙබරවාරි 28 29ට රුපියල් 5000ක් ගෙවන්න ඕන. මාර්තු 31 නම් 5000ක් ගෙවන්න ඕන. අප්‍රේල් 5000ක් ගෙවන්න ඕන. 31 වෙනිදාට 5000ක් ගෙවන්න ඕන. ඔය විදිහට හැම මාසයක් අවසානයේම මාස 15ක් යනතුරු අවසානට රුපියල් 5000 මම මේ ගත්ත තැනට ගෙවන්න ඕන. ඕක තමයි මේකේ කතන්දරේ. රුපියල් 5000ක් අනිවාර්යයෙන්ම ගෙවන්න ඕන. හැබැයි 75000ම තමයි දැන් එතකොට ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ 5000 15ක් හැම මාසෙම 5000 මාස 15ක් ගෙවුවට පස්සේ ලැබෙන්නේ කීයද? 75000යි. මෙතනදී ප්‍රශ්නේ තියෙන්නේ එහෙම පුතේ රුපියල් 75000ක් අරගෙන 75000ම ගෙවලා බේරෙන්න බෑ දැන්. දැන් පොලියක් කියලා එකක් හැදෙනවා. එතකොට අපි දැන් හොයන්න ඕන පොලිය කොච්චරද අපෙන් ගාණෙන් අහන්නේ මාස ඒකකයට පොලිය ගණනය කර මාසික වාරිකයක වටිනාකම සොයන්න කියලා. ඒ කියන්නේ මාසයක් අවසානයේ ඇත්තටම කීයක් ගෙවන්න ඕනද කියලා තමයි හොයන්න ඕනේ. මේ රුපියල් 5000 කියලා කියන්නේ මේ බොරුවක් ඒක. රුපියල් 5000 කියලා කියන්නේ ඇත්තටම ගෙවන්න ඕනේ මුදල නෙමෙයි මාසයක් අවසානයේ. පොලි රහිතව ගෙවන්න ඕනේ මේ මාසයකට කොච්චරක් ගෙවන්න ඕනද කියලා මෙතනින් එනවා. දැන් අපි හොයමු අවසානයේට පොලියත් එක්කම මාසෙට කොච්චරනම් ගෙවන්න ඕනද කියලා තමයි අපෙන් දැන් අහන්නේ. දැන් අපෙන් ගාණෙන් අහනවා මාස ඒකකයට පොලිය ගණනය කරන්න කියලා.
මාස ඒකකයට පොලිය. ඊට කලින් අපේ සූත්‍රය මතකයි ඔයාලට. සූත්‍ර දෙකයි මේ පාඩමට තිබුණේ. පළවෙනි සූත්‍රය ඔන්න මම දැන් හා පුරා කියලා පාවිච්චි කරන්න තමයි ලෑස්ති වෙන්නේ. පළවෙනි සූත්‍රය තමයි මාස ඒකක ගණන. පළවෙනි සූත්‍රය මාස ඒකක ගණන. මේ ඒකක කියන වචනේ චුට්ටක් ඕනම වෙලාවක අමතක කරන්න ඔයාලට හැකියාවක් තියෙන. හැබැයි ලියන්නකොට අමතක කරන්න බෑ. මොකක් හරි දෙයක් නොතේරෙන අවස්ථාවලදී නංගි මල්ලි මේ ඒකක කියන වචනේ පොඩ්ඩක් අමතක කරලා හිතුවත් ප්‍රශ්නයක් නෑ. මාස ඒකක ගණන. එතකොට ඇත්තට මේකේ තේරුම මොකද්ද? තේරෙන්නේ නැත්තම් මාස ගණන. මාස ගණන එන සූත්‍රය. මාස ගණන එන සූත්‍රය තමයි n බෙදීම 2 ධන n ධන 1. හරිද? මේකේ n ගණන කියලා කියන්නේ මොකද්ද? මම කිව්වා මාසික වාරික ගණන. එහෙම නැත්නම් මාස ගණන. දැන් මාස කීයකින්ද මෙයාලා ගෙවන්නේ? මාස 15කින්. එහෙනම් මෙතනට එනවා 15. අපිට ගානේ දීලා තියෙනවා නම් මල්ලි n කියලා දෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න මේ ගණන් වල තියෙන විශේෂත්වය තමයි n සමානයි 15යි. ඔහොම දෙන්නේ නැහැ. මේ සූත්‍රය මතක තියාගන්නව නම් ඔයා මතක තියාගන්නව නම් මේ n වල අගය කියන්නේ මොකද්ද? මාස ගණන කියලා. මාස ගණන, මාස වාරික ගණන. කීයද කියන එක තමයි මේ n වලින් නිරූපණය කරන්නේ. n බෙදීම 2, ඒ කියන්නේ 15 බෙදීම 2 ධන 15 ධන 1. දැන් මේක සුළු කරන්නකො නම් මල්ලි 15 බෙදීම 2 15ට එකක් එකතු කරාම 16යි. එතකොට 2ට 2 ඒවා 1යි 16ට 2 ඒවා 8ක් එනවා. එතකොට 15 8ෙන් ගුණ කරාට පස්සේ එනවා මාස මේක මම ගුණ කරනවා හිතෙන් මම ටක් ගාලා ගුණ කරනවා 120යි කියලා එනවා. මේ 120 කියන එකේ තේරුම මොකද්ද? මොකද්ද දැන් අපි දැන් හෙව්වේ මාස ඒකක ගණන. මේ ඒකක කියන එක චුට්ටක් අමතක කරන්නකෝ. හැබැයි විභාගෙද ලියන්න නැතුව ඉන්න එපා. ලකුණු නැති වෙනවා. මාස ඒකක ගණන ඒ විදිහටම ලියන්න. මම කියන්නේ තේරුම් ගන්න අවස්ථාවේදී මේ ඒකක කියන වචනේ ඔතනට ආපු ගමන් පොඩ්ඩක් අවුල් වෙනවා. මම තේරෙන්නේ නැහැ නේ ඒකකයක් කිව්වන් පස්සේ. ඒක නිසා පොඩ්ඩක් මේක අමතක කරන්න පුළුවන්. තේරුම් ගන්න අවස්ථාවවලදී විතරක්. ඇත්තටම තේරුම මාස ගණන. මාස ගණන. මාස ගණනාව 120යි කියලා. එතකොට මොනවා හරි මාස ඒකක මාස 120ක් ආව දැන්. හරිද? දැන් මම ඊළඟ පියවරේදී ලියනවා නම් මල්ලි මට හිත නැහැ මම මේ පැත්තෙන් ලියන්නම්. අපෙන් ගානෙන් අහලා තියෙනවා මාස ඒකකයට පොලිය. මොන ආයෙත් ඒකක කියලා කතාවක් එනවා. මාස ඒකක යට පොලිය. මේ පියවර දැන් පළවෙනි ගාන හදද්දී තේරෙන්නේ නැහැ. දෙවෙනි ගාන තුන්වෙනි ගාන හදද්දී මේවා සිම්පල්. ඒක නිසා හොඳට අහගෙන ඉන්න. මාස ඒකකයට පොලිය. මේ ලකුණු 10ක් එක්ක අපි සෙල්ලම් කරන්නේ. පේලි දෙකමාරයි ලකුණු 10ක්. කොච්චර ලේසිද බලන්න. කියවන්න වෙලාව ඉතුරුයි. right. මාස ඒකකයට පොලිය. මාස ඒකකයට පොලිය හොයනකොට ඒකටත් සූත්‍රයක් කියලා දුන්නානේ මම. අපේ දෙවන සූත්‍රය. මේක තමයි පළවෙනි සූත්‍රය. මේක තමයි අපි මතක තියාගෙන ඉන්න දෙවන සූත්‍රය. මාස ඒකකයට පොලිය සමානයි මාන මා ප්‍රොප. ඒක ලියන්න එපා විභාගෙදී මම ඔයාලට මෙතනදී ලියන්නම්. මාන මා ප්‍රොප. ඕවා හිතෙන් මේක ලිව්වට කමන්නේ මේකට ලකුණු හම්බ වෙනවා. මම දැන් මේ කියන එක මමනේ ඔයාලට කියලා දුන්නේ. ඔයාලට ගාන හදන්න පුළුවන් ඉන්නේ. මාන මා ප්‍රොප. මා ප්‍රොප මාසික පොලි ප්‍රතිශතය. මාසික ණය. දැන් මාසික ණය කීයද නංගි මල්ලි? මාසික ණය අපි දැන් හරියටම කැල්කියුලේට් කරලා ගණනය කරලා තියෙන රුපියල් 5000යි කියලා. මේ පොලියක් කියලා එකක් මේ ලෝකේ නැත්තම් රුපියල් 5000ක් ගෙවුවා නම් ෂේප්. ඕකට මේකේ කතාව මාසෙකට රුපියල් 5000යි. එහෙනම් මේ මාසිකව ගෙවන්න ඕන ණය 5000යි කියලා අපි දැන් හෙව්වා. දැන් බලන්න මම මේ ගාන කියලා දෙනකොට හරියම කොච්චර ලේසිද කියලා. මේ හැම එකක්ම අපි හොයලා තියෙන්නේ. දැන් අපි අහනවා මාසික පොලි ප්‍රතිශතය. අපිට දීලා තියෙන වාර්ෂික පොලි ප්‍රතිශතය කීයද? 124ක් කියලා. වාර්ෂික පොලි ප්‍රතිශතය 124යි නම් මේක මාසිකව බලන්න කීයද බෙදන්න ඕන? 12න් බෙදන්න එපා. හිතෙන් බෙදන්න මේක. උඩ කොටස විතරක් 12න් බෙදන්න. එතකොට කීයද? 2යිනේ. 100ට 2යි. හැම වෙලාවෙම ගානේ දෙන්නේ ගොඩක් වෙලාවට වාර්ෂික. හැම වෙලාවෙම කියන්න බෑ. සමහරලාට මාසික පොලි ප්‍රතිශතය දුන්නොත් කෙලින්ම ඒ දෙන අගයම මෙතනට පාවිච්චි කරන්න පුළුවන්. ඕක පටල ගන්න එපා. අපි අපේ සූත්‍රයේ තියෙන සූත්‍රය මතකයිනේ. මේ සූත්‍රය නැති ළමයින්ට තමයි දැන් මේක ප්‍රශ්නේ වෙන්නේ. දැන් ඔයාලට සූත්‍රය තියෙනවනේ. ඒ කියන්නේ මේ පාඩමේ හදවත මම ඔයාලට ඔන්න දුන්නා. ඒ කියන්නේ පාඩමේ තියෙන වැදගත්ම පොයින්ට් එක ඔයාලට කියලා දුන්නා. එතනින් පස්සේ ඔයාලට මේකේ සෙල්ලම් කරන්න තියෙන්නේ. මාන මා ප්‍රොප මාන මා ප්‍රොප මාසිකනේ. එතකොට වාර්ෂික ප්‍රතිශතයක් දුන්නොත් ඒක මාසික පොලි ප්‍රතිශතයක් කරගන්න ඔයාලට පුළුවන් නේ 12න් බෙදලා. මේක 12න් බෙදන්න. 12න් බෙදෙද්දි මේ උඩ කැලේ විතරයි 12න් බෙදෙන්නේ. 24 12න් බෙදුවම 2යි. එහෙනම් මට කෙලින්ම ලියන්න පුළුවන් 100ට 2යි කියලා. මෙන්න මේක සුළු කරලා සුළු කරාම එනවා බින්දු කැපෙනවා. එතකොට 50ව දෙකක් ලැබෙනවා රුපියල් 100යි රුපියල් පොලිය රුපියල් 100යි කියලා ලැබෙනවා.
right. මේ රුපියල් 100 කියන එකේ තේරුම මොකද්ද? මෙතනදී රුපියල් 100 කියන්නේ මේ ඒකක කියන පොඩ්ඩක් අමතක කරන්න පුළුවන්. මාසයකට පොලිය. මාස පොලිය නෙමෙයි මාසයකට පොලිය. හරිනේ. මාස ඒකකයට පොලිය කියන එක නේ අපි දැන් ඒකක කියන එක හිතෙන් අමතක කරන්නේ. මාසයකට පොලිය. දැන් ඔන්න බලන්න. මාසයකට පොලිය රුපියල් 100යි. ඒ වගේ මාස 120ක් තියෙනවා. ඔන්න දැන් කතන්දරයක් එනවලු ඉතින්. ඔයාලට තේරෙන්න ඕන. මාස ඒකක කියලා කියන්නේ අංගේ මල්ලි මේ දැන් මම මෙතනදී හැම දෙයක්ම හංගන්න බෑ. ඉතින් ඒක නිසා මම මෙතනදී අර ඒකක කියන එක දැන් මම පොඩ්ඩක් අමතක කරන්න කියලා කිව්වනේ. ඇත්තම කතන්දරෙත් මම කියන්න මෙතනදී අර ඊට පස්සේ මම මෙතනදී අර උත්තරේ ගන්න විදිහට දෙවෙනිට කියන්න. ඇත්තටම මෙතනදී අපි කරන්න අංගේ මල්ලිය දැන් මාස ගානේ කියන මාසික වාරික 15කින් ගෙවනවා කියලා. ඒ කියන්නේ හැම මාසයකම ඒ කියන්නේ හැම මාසයක් අවසානයේම කිසියම් ණය මුදලක් ගෙවලා මාස 15කින් ණය ඉවරයි. කිසිම ප්‍රශ්නයක් නැතුව සැනසෙල්ලෙන් මැරෙන්න පුළුවන්. මාස 15කින් පස්සේ. හැබැයි මේ දැන් මෙතනට පොලියක් එකතු වෙනවනේ. පොලියක් එකතු වුණාට පස්සේ අපි මේක ව්‍යාප්ත කරගන්නවා සමාන කැලි ගොඩකට. එතකොට ඇත්තටම මාස නම් 15යි. ඇත්තටම මාස 15යි. හැබැයි අපි හැමෝටම තේරෙන විදිහට මේක ව්‍යාප්ත කරගන්නවා. මම ඒක ඉංග්‍රීසියෙන් කියන ඩිස්ට්‍රිබියුට් කරනවා. මාස සමාන මාසික වාරික 120කට. ඕක තමයි මේකේ කතන්දරය. ඒ කියන්නේ ඇත්තටම මාස 15යි. හැබැයි අපි මේක ගණනය කිරීම සඳහා මාස 120යි කියලා හිතනවා. මෙතනදී 120 කියන්නේ මාස ඒකක. මොනවා හරි ඒකක. හරිද? ඒකක જાතියක්. අපිට කියලා නෑනේ මේ මාස මේ දවස් 30 තියෙන මාස කියලා. හරිද? මොනවා හරි මාස. අපි නෙමෙයි හිතන් ඉන්නේ දවස් 30යි මාසෙට තියෙන්නේ දවස් 31යි මාසෙට තියෙන්නේ. කොහොමද කියලා මේ මෙයාලා ගණිතේ මේ හරියද කියන්නේ මේ මොනවා හරි ඒකක. දවස් 15කින් මාසයක් හදනවද දන්නේ නැහැ. අපිට ඒව වැඩක් නැහැ. අපි ඒව හිතන්නේත් නැහැ. මොනවා හරි මාස ඒකක 120ක් තියෙනවා. මොකක්ද ඒකේ තේරුම? මාස 120ක් තියෙනවා. මාසයකට පොලිය රුපියල් 100යි. දැන් මට හොයන්න බැරිද නංගි මල්ලි මුළු පොලිය? මුළු පොලිය හොයන්න පුළුවන්. එක මාසයකට රුපියල් 100යි නම් මාස 120ක් ගෙවන්නත් ඕන නම් දිගටම මාස ඔක්කොගෙම ලැබුණ පොලිය මට දැන් හොයන්න පුළුවන්. හරිද? දැන් මම ඊළඟ පියවරේදී ලියනවා නංගි මල්ලි මොකක් කියලාද? මුළු පොලිය. මුළු පොලිය කියලා කියන්නේ දැන් අපි දන්නවා රුපියල් 75000යි ණය ගත්තේ. ඕකනේ කතන්දරේ. දැන් ඔන්න ගිහිල්ලා මම ලස්සනට කෝට් එකක් අරන් ගිහිල්ලා බැංකුවෙන් කීයක් දරන් ආවේ. ලොක්කා වගේ මගේ වගේ රුපියල් 75000ක් අරන් ආවා. මගේ සල්ලි බැංකුවේ තිබුණා වගේ ණයට රුපියල් 75000ක් අරන් ආවා. හැබැයි ගෙවන්න ගියාම රුපියල් 75000ම විතරක් ගෙවන්න බෑනේ. පොලියක් කවදා හරි ගෙවන්න එපයි. වැඩි වෙනවනේ පොලිය. එතකොට ඔය මුළු පොලිය 75000ට අමතර ඔයාගේ පර්ස් එකකින් එළියට එන රුපියල් ගානට අපි කියන පොලිය කියලා. මෙන්න මේ පොලිය දැන් අපට හොයන්න පුළුවන්. රයිට්? ඔන්න ඕක තේරුම් ගන්න. හරිම ලේසි. මුළු පොලිය ඊළඟ පියවරේ ලියනවා මුළු පොලිය සමානයි එක මාසයකට ගෙවන්න ඕන පොලිය 100යි. ඒක ගුණ කරන්න ඕන 120න්. මේක ගුණ කරාට පස්සේ ලැබෙනවා මට කීයද? 12.3. ඒ කියන්නේ මොකද්ද? රුපියල් මේ හැමතැනම රුපියල් දාන්න අමතක කරන්න එපා. මම මේ ඉඩ නැති නිසා සමහර ලාවට එහෙම දාන්නේ නැහැ. රුපියල් 12000යි. වාව්. දැන් මම කෝට් එකක් දාගෙන මගේ සල්ලි වගේ රුපියල් 75000ක් බැංකුවෙන් ණයට අරන් ඇවිල්ලා කාලා බීලා නාස්ති කරලා 75000ම ආයි දැන් ගෙවන්න ගියාට පස්සේ 75000ම විතරක් බැංකුවට ගෙවලා බෑ. තව රුපියල් 12000ක් වැඩිපුර බැංකුවට ගෙවන්න ඕන. එතකොට එකතු කරන්න මුළු මුදල කීයද කියලා 75000ට 12000ක් එකතු කරන්න. එච්චරක මුදලක් මට කොහොම හරි මාස 15ක් ඇතුළත තියෙන්න ඕන. ඒකනේ මේකේ කතන්දරේ. එතකොට නංගි මල්ලි දැන් මට ගාණෙන් අහන්නේ මොකක්ද? අවසාන කෑල්ල කියවන්න මාසික වාරිකයක වටිනාකම සොයන්න. ඇත්තටම ඔයා මාස 15කින් ගෙවන්න හිතාගෙන ඉන්නවා නම් මේ ණය එක මාසයකදී ඔයා ගෙවන්න ඕන කීයද හරියටම කියලා හොයන්න පුළුවන්. දැන් මම ඒක හොයනවා. හොඳට බලා ගන්න දැන්. දැන් ගාණ ඉවරයි හදලා. ඔච්චරයි තියෙන්නේ. අමාරු කැලි ටික ඔක්කොම ඉවරයි. මට මෙතනදී ඉඩක් ගන්න ඕන නිසා මම මේ ටික මකනවා. රයිට්. දැන් මම ලියනවා මෙතනදී පොලියත් සමග ණය. පොලියත් සමග මුළු මුදල. එහෙම නැත්නම් මම ලියන මුළු මුදල කියලා එකපාරම. පොලිය සමග මුළු මුදල. පොලිය සමග කියලා ලියනවා නම් හොඳයි. නැත්නම් පැහැදිලිනේ. පැහැදිලි නෑනේ. පොලිය සමග. පොලියත් සමග කොච්චරනම් මුදලක් මම දැන් ගෙවනවද කියලා මේකෙන් එනවා. ඒක හොයන්න පුළුවන්. කීයටද 75000කට තමයි ගත්ත ණය මුදල. ණය මුදලට එකතු කරන්න ඕන පොලිය. පොලිය 12000යි. එහෙනම් හිතෙන් එකතු කරමු අපි 75000ට 10000ක් එකතු කරාම 85000යි ඔක්කොම 87000යි. 87000යි රුපියල්.
මේ මොකද්ද නංගි මල්ලි රුපියල් 87000 කියලා කියන්නේ? හැම වෙලාවෙම මං වගේ වෙන්න ඕන වෙලා මොකද්ද මේ කියන්නේ කියලා හැම වෙලාවෙම හිතන්න. හරිම ලේසි එතකොට. රුපියල් 87000 කියලා කියන්නේ දෙයියනේ කියලා රුපියල් 87000ක් මට තිබුණා නම් මාස 15ක් ඇතුළත මට මේ ණයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා හිස රදයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒක තමයි කතාව. හැබැයි අපි ගත්තේ 87000ද? නැහැ. අපි ගත්තේ 75000යි. 75000යි අපි ගත්තේ බැංකුවෙන්. හැබැයි අපි ගෙවන්න ඕන වැඩිපුර රුපියල් 12000ක්. එතකොට 87000යි. මේ නංගි මල්ලි මාස කීයෙන්ද? මාස 15ක් කියන්නේ මුළු කාලය ඇතුළතම ගෙවන්න ඕන 87000ක්. එහෙනම් එක මාසයක් ඇතුළත හොයන්න ඕන මුදල අපිට කියන්න පුළුවන් මාසික වාරිකයක වටිනාකම මාසික වාරිකයක වටිනාකම හොයන්න පුළුවන් නංගි මල්ලි මට හොයලා කියන්න 87000 බෙදන්න ඕන නංගි මල්ලි කීයෙන්ද 15න්. ඇයි 15න් බෙදන්නේ? ඇත්තටම දැන් අපි හොයාගත්ත දැන් මේ රියල් ඒ කියන්නේ ඇත්තටම ප්‍රායෝගික ජීවිතය අපි දැන් ඉන්නේ. රුපියල් 87000ක් ගෙවන්න තියෙනවා ගත්ත ණයට. රයිට්. එතකොට දැන් මාස 15කින් තමයි මම ගෙවන්න හිතන් ඉන්නේ. එහෙනම් එක මාසෙකදී ගෙවන එක හොයාගන්න පුළුවන්. සුළු කරණේ වරද්ද ගන්න එපා නංගි මල්ලි බෙදන්න අපි ඉගෙන ගන්න පුංචි කාලේදීනේ. ඒ කියන්නේ බැරි වුණාට කමක් නැහැ. බෙදන්න ඉගෙන ගන්න දැන් උනා. ඔය බෙදීම ගුණ කිරීමම තියෙනව නේද? ගණන් වල ලකුණු අඩු කරන්න සමහර අවස්ථාවේදී ලොකුම බලපෑමක් කරන්නේ ඒවා. සමහරලාට අපි දන්නේ නැතුව නෙමෙයි කලබලේ නිසා. සමහරලාට අපි උනත් ඒ වැරද්ද කරනවා. සමහරලාදී විශ්වවිද්‍යාලවලදී එක්සෑම් වලදී පොඩි පොඩි දන්නේ ඒවා පවා වරද්ද ගන්නවා කලබලේ නිසා. ඒක නිසා හරිම සංසුන් විදියට ඉගෙන ගන්න ගණිතය කියන එක කලබල වෙලා එක ගානේ දැන් මම උගන්වන විදිහ බලන්න හරිම සංසුන් එක තැනක වාඩි වෙලා ලස්සනට තමයි කියලා දෙන්න ඕනේ. ඒ වගේම තමයි ගණන් ඉගෙන ගන්නකොට ලස්සනට වාඩි වෙලා හොඳට ගණන් හදන්න, ලස්සනට පිළිවෙලට ලියන්න, පොත් තියාගන්න පිළිවෙලට. එහෙනම් රුපියල් 5800යි. දැන් මම ලියන රුපියල් 5800යි කියලා අවසානම උත්තරේ මේක ලිව්ව ගමන් ලකුණු 10ක් ඔයාගේ අතට පුදන්න ගුරුවරු බලාපොරොත්තුෙන් බලාගෙන ඉන්නවා. 5800යි. මේ 5800 කියන එක්කෙනා ආවේ කොහොමද? 5800 කියන එකේ තේරුම මොකක්ද? මම දැන් ඊළඟ ගානට යන්නේ නැහැ. දැන්ම මේ ගානේ මේ 5800 හොඳටම තේරෙනකම්. 5800 කියන්නේ මොකක්ද කියන්නේ? දැන් මෙතන 5000යි දැන් මෙතන 5800යි කියලා දෙකක් තියෙනවා. මොකද්ද બોලේ මේ 5000 කියලා කියන්නේ මොකද්ද නංගි මල්ලි? පොලිය කියලා එකක් මේ ලෝකේ නැත්තම් මම 75000යි නම් ගත්තේ මම එයාට ගෙවන්නත් ඕනේ කීයද 75000යි. ඒක තේරෙනවනේ. එතකොට මම ඔයා තමයි පොලි මුදලන්නේ ඔයා තමයි ණය දෙන කෙනා. මම ඔයා ළඟට ඇවිල්ලා නංගි මල්ලි මල් ළඟ සල්ලි නැහැ මට 75000ක් ඕන පණ ඇති පොත ගහන්න මට රුපියල් 75000ක් දෙන්න. හරිද? එතකොට ඔන්න ඔයා මට දෙන රුපියල් 75000ක්. හැබැයි ඔයා කියන අයියේ පොලියේ ඕනේ ඔයා මට රුපියල් 75000ම දුන්නම ඇති. පුළුවන් කාලෙක දෙන්නකෝ. කොහොම තමයි කියන්නේ. දැන් තේරෙනවද? එතකොට මම නෑ පුළුවන් කාලෙක නේ මම මේ මාසෙ ඉඳලම දෙන්න මාස 15ක් එක දිගටම දෙන්නම් මේ හැම මාසෙම මම ඔයාලට රුපියල් 5000 දෙන්නම්. එතකොට 5000 ඒවා 15ක් කියන්නේ රයිට් 75000 ලැබෙනවා. හරි නේද මල්ලි? රයිට්. හරි නේද නංගි? රයිට්. ඔච්චරයි. ඕක තමයි කතාව. හැබැයි ඔයා කියනවා මෙහෙම. ඔතන ඉන්න සමහර කට්ටිය මෙහෙම රයිට් මේ 75000 තියෙනවා මේ මගේ account එකේ තිබුණ සල්ලි. ඔයා කැමති අවුරුද්දක් ගෙවන්න, දිගටම ගෙවන්න. හැබැයි මට පොලියක් ඕන. පොලිය 124යි. අන්න එතකොට දැන් පොඩ්ඩක් මම නපුරු වෙනවා. නපුරු වෙලා දැන් කල්පනා කරනවා ගණිත දැනෙමින් මේ විදිහට හදලා ගණනය කරලා අවසානට මට එනවා රුපියල් 5800 කියලා. මේ 5800 කියන එකේ තේරුම මොකද්ද? 5800 කියන්නේ නංගි මල්ලි ඔයා මේ ණයෙන් නිදහස් වීම සඳහා නැත්නම් මම ණයෙන් නිදහස් වීම සඳහා රුපියල් 5800ක් හැම මාසයක් අවසානයේම ඔයාට ගෙවන්න ඕන එක දිගටම හැම මාසෙකම මාස 15ක් යනකම්. කලින් 5000 තිබුණේ පොලිය කියලා එකක් තිබුණේ නැත්තම්. එහෙනම් නංගි මල්ලි මතක තියාගන්න මෙන්න මේ විදිහට හැම මාසයක් අවසානයේම 5800 ගාණ ගෙවිය යුතුමයි. හැම මාසයක් අවසානයේම 5800 ගාණ ගෙවන්න ඕන. හරිද? රුපියල් 5000යි මම normally ගෙවන්න ඕන පොලියක් නැත්තම්. දැන් පොලියත් එක්ක රුපියල් 5800ක් ගෙවන්න ඕන. මේ 800ට කියනවා මාසිකව ගෙවන්න ඕන පොලිය. ඒ කියන්නේ මාසයක් ඇතුළත හැම මාසෙකම 800 ගාණ ගෙවනවනේ. එහෙනම් මේ 800ට කියන පොලිය කියලා. හැබැයි මතක තියාගන්න මෙහෙම කාරණයක් තියෙනවා. ඒ තමයි ඒක දැන් මම මේ විදිහට කියන්නම්. දැන් ඔන්න ඔය පොයින්ට් එකේදී තමයි නංගි මල්ලි හීනවන ශේෂ ක්‍රමය කියන වචනේ එළියට පනින්නේ. අපේ මාතෘකාවනේ හීනවන ශේෂ ක්‍රමය. දැන් හොඳට බලන්න ඔතනදී
අලුත් දෙයක් එළියට එන වචනයක්. ඒ වචනේ තමයි අපේ පාඩමේ මාතෘකාව හීනවන ශේෂ ක්‍රමය. මොකද්ද මේ හීනවන කියන්නේ? දැන් මම මේ වගේ ගෙයක් අඳිනවා. මේ ගෙයක් කිව්වට මේක බැංක් එකක්. මේ බැංක් එකට යන පාර තියෙනවා. මෙන්න අපේ ගෙදර තියෙනවා. අපේ ගෙදර මම අඳින්නම් මේ වගේ ලොකු අයිතිකාරයෙක් මම හොටෙල් 200ක විතර මේ කියලා හිතන්නකෝ මගේ ගෙදර තියෙන මේ හොටෙල් එකේ තියෙන මම හොටෙල් එකෙන් හොඳට ජැන්ඩියට ඇඳගෙන ගිහිල්ලා මේ බැංකුවට ගිහිල්ලා හිඟන්නෙක් වගේ තමයි යන්නේ. ඒක අනිතර පේන්නේ නැහැ නේ ලොක්කා වගේ යනවා. ගිහිල්ලා බැංකුවෙන් ණයට අරන් යනවා කීයද? රුපියල් 75000. ඔකනේ කතන්දරය. රුපියල් 75000ක් අරන් යනවා මාස 15න් ගෙවන්න. දැන් මම පුංචි අලුත් කාරණයක් මෙතනදි කියන හැබැයි මේක ගණන් වලට ඕනි නෑ. ගණන් වලට ඇත්තටම ඕන ගණන් ඔයාලා කවදා හරි ගෙනගෙන ඔයා තව කාට හරි ගණන් කියලා දෙනවනම්. එහෙම නැත්නම් සාමාන්‍ය පෙළට එහෙම ලොකුවට අවශ්‍ය නැහැ. හැබැයි හීනවන ශේෂ ක්‍රමය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕන නිසා මම මේක ඔයාලට කියලා දිය යුතුමයි. නැත්නම් ඔයාලට හීනවන ශේෂ ක්‍රමය මොකක්ද කියලා තේරෙන්නේ නැතුව ගණන් හදලා වැඩක් නැහැ. ඒක නිසා මම කියලා දෙන්නම් මේ හීනවන ශේෂ ක්‍රමය කියන්නේ මොකක්ද ඇත්තටම කියන්නේ. හරිද? ඒක වෙනස් වෙන්නේ කොහොමද සුළු පොලියෙන් කියන එක තමයි මාරම වැදගත් වෙන්නේ. ඒක මොකද සුළු පොලිය කියන එක අපි දන්නවනේ. සුළු පොලිය දන්නවනේ. සුළු පොලියට අමතරව මේ හීනවන ශේෂ ක්‍රමයෙන් පොලිය හොයනවා කියන එකේ තේරුම මොකද්ද? කියන එක තමයි දැන් මම කියලා දෙන්නේ. හොඳට බලාගන්න. right. මම ලියනවා පළමු මාස සඳහා පොලිය. ඔහොම එකක් ලියනවා. පළවෙනි මාසේ මම ණය අරගත්තන් පස්සේ ණය අරගෙන මම ජීවත් වෙන පළවෙනි මාසේ මම පොලිය විදිහට කොච්චරනම් මුදලක් ගෙවන්න ඕනද? ඒක අපට හොයන්න පුළුවන් නම් ගෙමල්ලි 75000 ගත්ත ණය 75000 ගුණ කරන්න ඕනේ දැන් 100ට මාසික පොලි ප්‍රතිශතය මම කිව්වා 2%යි කියලා 24 තියෙන වාර්ෂිකවනේ. ඒක මම මේ 12න් බෙදුවට පස්සේ එනවා මාසිකට 2%යි පොලිය. එහෙනම් මම 2%කින් ගුණ කරනවා බින්දු කැපෙනවා 752ක් කියන්නේ රුපියල් 1500ක්. මේ රුපියල් 1500 කියන්නේ මොකද්ද? මාසයක් සඳහා වූ පොලිය. හරිද? මාසයක් සඳහා වූ පොලිය තමයි මේක තියෙන්නේ. එතකොට දැන් ඔයා මෙහෙම හිතන්නකෝ. පළවෙනි මාසේ අවසාන වෙනකොට ඔයා කොච්චරනම් ණය මුදලක් පොලිය කියන එකක් තිබුණේ නැත්තම් ගෙවන්න ඕනද? පොලිය කියන එකක් තිබුණේ නැත්තම් ඔයා ගෙවන්න ඕනද කොච්චරද? 5000. right. දැන් ඔයා පළවෙනි මාසේ අවසන් වෙනකොට මම මේ ටික ලියන්නේ මම මේ ටික කියන්න. ඒතකොට පැහැදිලිනේ. රුපියල් 75000ක් පළවෙනියට මම කියලා ණයක් විදිහට අරන් යනවා. රුපියල් 75000ක්. පළවෙනි මාසේ අවසන් වෙනකොට රංගි මල්ලියේ මම පොලිය කියන එකක් ලෝකේ කොහෙවත් තිබුණේ නැත්තම් මම කීයක් ගෙවන්න ඕනද? 5000යි. එතකොට පළවෙනි මාසේ පොලිය හැදෙනකොට පළවෙනි මාසේ පොලිය හැදෙන්නේ රුපියල් 75000 මේ මම ලියලා තියෙනා වගේ 102කින් ගුණ වෙලා 75000 102කින් ගුණ වෙලා. හැබැයි දැන් මම ගෙවනවා නංගි මල්ලියේ අවුරුද්ද මාසයක් අවසානයේ රුපියල් 5000ක් පොලියක් කියලා එකක් තිබුණේ නැත්තම්. එතකොට මම මෙහෙම ලියන්න පුළුවන් දෙවන මාස සඳහා පොලිය. දෙවන මාස සඳහා පොලිය හැදෙන්නේ රුපියල් 75102කින් ගුණ කරලා නෙවෙයි රුපියල් 70000 102කින් ගුණ කරලා. ඔන්න පොඩ්ඩක් තේරුම් නැති වුණා. මොකද කොහෙන්ද මේ 75000ක් ආවේ? 75000 ආවේ 75000න් 5000ක් අඩු කරා. හරිද? දැන් ඔහොම මට කියන්නේ තුන්වෙනි මාසය සඳහා හැදෙන පොලිය හැදෙන්නේ කොහොමද? 65000 ගුණ කරනවා 102කින්. මේ 102 වෙනස් වෙනවද? නෑ 102 වෙනස් වෙන්නේ නෑ. මොකද 124 කියන්නේ වාර්ෂික පොලි අනුපාතය. ඒක ලොකුවට බෝඩ් ගහලා බැංකුවේ හැමෝටම පේන්න උජාරුවට ගහලා තියෙන්නේ. ඒක 12න් බෙදුවට පස්සේ අපිට ලැබෙනවා 102යි කියලා. ඒක වෙනස් වෙන්නේ නෑ. එතකොට අපිට වෙනස් වෙන්නේ පොලිය හැදෙන මුදල. රුපියල් 75000යි මම අද ණයට අරන් ආවේ. අද මම අරන් ආවේ පළවෙනි දවසේ මම අහපුරා කියලා 75000ක් අරන් ගියා. 75000 අරන් ගෙදර යනකොටම 75000 කීයෙන් ගුණ වෙලා නංගි මල්ලි 102කින් ගුණ වෙලා. හරිද?
එතකොට මම දැන් කියන්නේ නැද්ද හොඳට අහගන්න 124යි කියලා බැංකුවේ තියෙනවනේ දැන් ඔක ලොකුවට ගහලා බැංකුව වල ගිහිල්ලා තියෙන කට්ටිය දැකලා තියෙනවා ඔවා ගහලා ලස්සනට එල්ලලා හැම තියෙන සමහර ලස්සනට මේ හිතන් ඇත්ත මේ ලස්සනට කියලා. ඔය දැක්කම පස්සේ අම්මලා තාත්තට ඇස් ගෙඩි දෙක මෙහෙම එනවා. මේ බයට 24 දැක්කට පස්සේ. හරිද? දැන් අපි බය වෙන්නේ නැහැ. අපි දැන් ඉගෙන ගන්න ළමයිනේ. 24 වාර්ෂිකවනේ. ඕක දැන් මාසෙකට කරන්න 12න් බෙදුවා. එතකොට මාසෙකට පොලිය හැදෙන්නේ 100ට 2යි. මේ 100ට 2 කියන එකේ තේරුම මොකද්ද? මම රුපියල් 100ක් බැංකුවෙන් අරන් ආව නම් මාසයක් අවසන් වෙනකොට රුපියල් 2ක් වැඩිපුර ගෙවන්න ඕනේ. ඒ කියන්නේ 102ක්. ඕක තමයි කතන්දරේ. 100ක් අරන් ආව නම් මාසයක් අවසානයේ රුපියල් 2ක් වැඩිපුර ගෙවන්න ඕනේ. ඒකට 100 2 කියන්නේ. රයිට්. එතකොට මම පළවෙනි දවසේම හාහා පුරා කියලා බැංකුවෙන් අරන් යනවා රුපියල් 75000. 75000 ගුණ වෙන්න ඕනේ 100ට 2කින්. එතකොට රුපියල් 1500ක් ලැබෙන්නේ. එතකොට මේ 1500 කියලා කියන්නේ පළවෙනි මාසයේ අවසානයේ මගේ පොකට් එකෙන් වැඩිපුර යන මුදල 5000 අනිවාර්යෙන් ගෙවන්න ඕනේ. ඒක ස්ථිරාගයක් 5000 ලොවෙත් අනිවාර්යෙන්ම ගෙවන්න ඕනේ. මොකද පොලිය නැත්තම් ඒ 5000 ගෙවන්න එපයි. දැන් අපි හොයන්නේ මේ පාඩමේදී මොකද? පොලිය. ඒක තමයි ඔළුවට දාගන්න ඕනේ. පොලිය විතරමයි හොයන්නේ. අනිත් ටික ගේමක් නෑ අපට. 5000 හොයාගන්න එක ලේසියිනේ අපට. ණයට ගත්ත මුදල මාස ගාණෙන් බෙදුවට පස්සේ එක මාසයකට එන ගාණ 5000 කියලා හෙව්වා. පොලියක් නැත්තම්. හැබැයි දැන් අපි පාඩමේ මාතෘකාව පොලිය හොයන එක. ඒක නිසා අපි දැන් හොයන්නේ මාසයක් අවසානයේ පොලිය. පොලිය රුපියල් 1500යි. එතකොට පළවෙනි මාසේ පොලිය රුපියල් 1500ක් වුණාට දෙවෙනි මාසේ පොලිය 1500ක් වෙන්නේ නැහැ. ඒක ඊට වඩා අඩුයි. දැන් මේ ඒක හොයන්නේ දෙවන මාසේ පොලිය හොයන්නේ 100ට මම අතන පොඩ්ඩක් පැහැදිලි වෙන්න මෙතන මකන්නම් 5000 මතකයිනේ මෙතන 5000 කියලා තිබුණා කියලා මතක තියාගන්න. ඒක ඔළුවේ තියෙන්න ඕනේ දැන් ගාන හදනකොට රයිට් මෙතන මම 100 කියලා ලියන්න 100. එතකොට 70000යි 70000 මොකද්ද? මෙතන ලියන්න ඕන නංගී මල්ලී දැන් අපිට තව කොච්චරක් ණය මුදලක් ගෙවන්න තියෙනවද කියන එක තමයි මෙතනට එන්නේ. පොලියක් ගැන නෙමෙයි දැන් අපි කතා කරන්නේ රුපියල් 75000ක් ණයට අරන් ආවා පළවෙනි මාසය ඇතුළත මම ස්ථිර වශයෙන්ම ගෙවන්න ඕන පොලිය නැතුව ස්ථිර වශයෙන්ම ගෙවන්න ඕන රුපියල් 5000ක් 75000න් 5000ක් අඩු කරන්නේ එතකොට එනවා රුපියල් 70000යි කියලා. එතකොට පළවෙනි මාසෙ ඉවර වෙනකොට ඒ කියන්නේ ජනවාරි අවසන් වෙනකොට මට තව ගෙවන්න ඉතුරු වෙලා තියෙන ඇත්තටම නම් රුපියල් 70000යි. ඇත්තටම නම් හොඳයි. එහෙනම් ඇත්තටම 70000 නම් ගෙවන්න ඕනේ 70000 තමයි 100%කින් ගුණ වෙන්නේ. තුන්වෙනි මාසය සඳහා පොලිය වෙනකොට 65000යි. හතරවෙනි මාසය සඳහා පොලිය හොයනකොට නම් ගිමල්ලියේ මේක ඕනේ වෙන්නේ නැහැ ගණන් වලට. මේ තේරුන්නේ නැහැ කියලා ප්‍රශ්න නැහැ. 60000 තමයි 100%කින් ගුණ වෙන්නේ. මේක තමයි ඇත්තම කතන්දරේ. දැන් මම මෙතනදී කියන්න හදන්නේ හීනවන ශේෂ ක්‍රමය කොහොමද අපේ පාඩම් වලට අපිට ඉගෙන ගන්න සිලබස් එකට ආවේ කියලා. එතකොට දැන් බලන්න හරිම රසවත් පොයින්ට් එක තමයි මේක. දැන් මේක සුළු කරන්න 0.0.0.702ක් කියන්නේ රුපියල් 1400යි. රුපියල් 1400යි 0.0.0 රුපියල් 1300යි රුපියල් 1200යි. දැන් මෙතනදී හොඳම පොයින්ට් එක ඔළුවට දාගන්න. මෙච්චරයි මට මේ මෙච්චර කිව්වට ඕන උනේ මෙච්චරයි. ඕන වෙන්නේ මෙච්චරයි. දැනගන්න එක විතරයි. නැත්තම් කවුරු හරි හෙව්වොත් හීනවන ශේෂ ක්‍රමය මොකක්ද කියලා දන්නේ නැත්තම් ඒක අවුල්නේ ගණිතේට එකක්වත් තිබිලා බැරිලවත් නෝන්ඩේනේ. දැන් මොකද්ද මේ හීනවන ශේෂ ක්‍රමය කියලා දැන් මම කියලා දෙන්නම්. මේ ටික මුකුත් තේරුනේ නැත්තම් කමන්නේ. ඕන වෙන්නේ නැහැ මේ ටික ගන්නට. මම ඒ වෙනස් විදිහට ගණන් වලට යනකොට කියලා දෙන්නම්. මේ ගණන් නෙමෙයි මම මේ පොඩි අලුත් දෙයක් කියලා දෙන්නේ. ඒ තමයි දැන් හොඳට බලන්න. දෙවෙනි මාසේ බලන්න 1400යි මම වැඩිපුර බැංකුවට ගෙවන්න ඕන. තුන්වෙනි මාසේ වැඩිපුර මගෙන් යන්නේ මම ගත්ත ණය මුදලට අමතරව පොලිය විදිහට යන්නේ 1300යි. හතරවෙනි මාසේ යන්නේ රුපියල් 1200යි. මෙන්න මේ විදිහට හැම මාසෙම ගෙවන්න තියෙන ණය මුදල එන්න අඩු වෙනවා. මෙන්න මේ විදිහට පොලිය ගණනය කරන එකට කියනවා හීනවන ශේෂ ක්‍රමය යටතේ පොලිය ගණනය කරනවා කියලා. හීනවනනේ. ඒ කියන්නේ අඩු වෙනවා. හීන වෙනවා කියලා කියන්නේ හීන තේරෙනවනේ? හීන වෙනවා. ඒ කියන්නේ අඩු වෙනවා. අඩු වෙන ක්‍රමය යටතේ පොලිය අඩු වෙනවා. මේ පොලිය අඩු වෙනවා. ඇයි පොලිය අඩු වෙන්නේ? අපි දැන් ණය
ගෙවා යනවනේ කාලයත් එක්ක ඉස්සරහට ජනවාරි ගෙවනවා පෙබරවාරි ගෙවනවා මාර්තු ගෙවනවා. එතකොට අපිට තව ගෙවන්න ඉතිරි වෙලා තියෙන චූටි ප්‍රමාණයක්. ඒක නිසා තමයි පොලියත් එන්න අඩු වෙලා තියෙන්නේ. හරියට නිකන් පොලිය කියන්නේ මෙන්න මේ වගේ කුණ්‍යක් කියලා හිතුවත් මෙන්න මේ වගේ තමයි වෙන්නේ. ඒක පොඩ්ඩක් ඇද වෙනවා. මුලදී ලොකු පොලියක් තියෙනවා ඊළඟ මාසේ අඩුයි ඊළඟ මාසේ අඩුයි ඊළඟ මාසේ තව චුට්ටයි ඊට පස්සේ චුට්ටයි ඔහොම ගිහලා අවසානට පොඩි පොලියක් තමයි එකතු වෙන්නේ. ඕකට අපි කියනවා හීනවන ශේෂ ක්‍රමය යටතේ පොලිය ගණනය කරනවා කියලා. මතක තියාගන්න ගොඩක් බැංකු ගොඩක් මූල්‍ය ආයතන දැනට පාවිච්චි කරන සුපිරිම මෙතඩ් එකක් සුපිරිම ක්‍රමයක් තමයි මේ හීනවන ශේෂ ක්‍රමය කියලා කියන්නේ. එතකොට දැනට තියෙන ගොඩක් ආයතන පාවිච්චි කරන්නේ මේක. ඒක නිසා තමයි මේ පාඩම ඔයාලගේ සිලබස් එකට දාලා තියෙන්නේ. right? හරි. දැන් අපි ගානකුත් හැදුවා හීනවන ශේෂ ක්‍රමය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්ත නිසා අපි දැන් අලුත් ගානකට යමු. හරි. ගාන පොඩ්ඩක් කියව ගන්න. ගාන අපි සාකච්ඡා කරමු. ගානෙන් දීලා තියෙනවා රවි ඔහුගේ මාසික වේතනය. වේතනය කියන්නේ පඩිය වේතනය මෙන් 10 ගුණයක් ණයක් 10 ගුණයක ණයක් 104ක සුළු පොලියට ගනි. සුළු පොලියට ගන්න. සුළු පොලිය. ඔහු අවුරුදු ඔන්න ඔය වචන එහෙම අමතක කරන්න එපා. සුළු පොලිය, වැල් පොලිය කියන ඒවා එහෙම අමතක කරන්න එපා. ඒ වගේ තේරුම් අපි දැනගන්න තමයි ගණන් වලට යනවා. සුළු පොලියට ගන්නවා. ඒ කියන්නේ සාමාන්‍ය ගුණ කරලා තමයි ගන්න. ඔහු අවුරුදු 5කදී සමාන වාරික ආපසු ගෙවීමට බලාපොරොත්තු වේ. අවුරුදු 5කදී රවිගේ මාසික වේතනය දීලා තියෙනවා රුපියල් 36000 කියලා. හරිම ලේසි ප්‍රශ්නයක්. අපි උත්තර ලියන්න පුළුවන් ලේසියෙන්ම මේ ප්‍රශ්නෙට. හරි. ගාන දීලා තියෙනවා මෙන්න මේ විදිහට. රවි ප්‍රශ්නේ අංක 1කින් අහනවා. රවි ලවා ගත් ණය මුදල සොයන්න. රවි ලවා පොඩ්ඩක් මේ ප්‍රශ්න පොඩ්ඩක් රවි ගත්ත ණය මුදල කොච්චරද කියලා තමයි දැන් අපෙන් අහන්නේ. දැන් ඔහුගේ මාසික වේතනය වගේ 10 ගුණයක ණයක්. ඔච්චරයි ඕන වෙන්නේ මේ ප්‍රශ්නෙට. ඒ කියන්නේ 10න් ගුණ කරන්න. රුපියල් 36000ට තව බිඳුවක් එකතු කරා නම් හරියටම හරි. 36000 ලියලා තව බිඳුවක් දාගන්න. එහෙනම් මේක තමයි අවසාන උත්තරය වෙන්නේ මේ පළවෙනි ප්‍රශ්නෙට. ඇයි රුපියල් 36000යි පඩිය. ඒක 10 ගුණයක් ඒ වගේ 10 ගුණයක ණයක් අරගෙන. එහෙනම් මේක 10න් ගුණ වෙන්න එපා. හරි. ඒක හරි. දෙවෙනි ප්‍රශ්නේ බලන්න. රවි ලබාගත් ණය කාලයේ මාස වලින් කවරේද? ණය කාලය කියන්නේ ණය කාර්යය නෙවෙයි ණය කාලය. ණය කාලය අවුරුදු 5යි. අවුරුදු 5 මාස වලින් කීයද කියලා තමයි අහන්නේ. අවුරුදු 5ට මාස කීයක් තියෙනවද ලංගී මල්ලි? ඒක තමයි මේක අහන්නේ. අවුරුද්දට මාස 12යි 12 වරක් 5. 12 වරක් 5 60යි. එහෙනම් මාස 60ක් තමයි අහන්නේ. දැන් ওই වගේ ප්‍රශ්නත් අහනවා. ඒ කියන්නේ ප්‍රශ්නය කෑලි වලට බෙදලා තියෙන හරිම ලේසි. එතකොට උත්තරේ කරා යන්න. ඔක්කොම මේ මෙයාලා ගානේ පියවර අපිට දීලා තියෙනවා. අපි කරන්න ඕනේ ඒවා. එතකොට හරිම ලේසි ගාන හදන්න. මේ වගේ ගානක් දුන්නත් විභාගෙදී. ඊළඟට අහනවා මුළු මාස ඒකක ගණන සොයන්න. අන්න සූත්‍රය. right. ඔන්න අපේ සුපුරුදු සූත්‍රයට එනවා. දැන් ඔන්න මම කියපු දේවල් වල වටිනාකම එන්න පැහැදිලි වෙනවා. මාස ඒකක ගණන. මාස ඒකක ගණන. මාස ඒකක ගණන එනවනම් ගිය මල්ලියේ n බෙදීම 2 n ධන 1. ඔන්න ඕක තමයි සූත්‍රය. ඔකට ආදේශ කරන්නක බලන්න. මාස ඒකක ගණන. මාස ඒකක ගණන හොයන සූත්‍රය මතකයි නංගි මල්ලි. මාස ඒකක ගණන සමානයි n බෙදීම 2 ධන n ධන 1. එතකොට මෙතනදී n කියලා කියන්නේ මොකද්ද? මාස ගණන. මාස ගණන 60යි කියලා හෙව්වනේ. මාස ගණන 60යි. එහෙනම් මම ලියනවා 60 බෙදීම 2 60 ධන 1. මොකද්ද මම කරේ? n වලට 60 දැම්මා. එච්චරයි. මේක සුළු කරන්න. 62කින් බෙදුවම 30යි. 30 වරක් 61. 30 වරක් 61 ගුණ කරාට පස්සේ එනවා මට මම ගුණ කරන්න 30 වරක් 61 මට එනවා 1830යි කියලා. එහෙනම් මාස ඒකක ගණන 1830යි කියලා එනවා. මේ ඒකක කියන එක චුට්ටකට අමතක කරලා බලුවොත් ඇත්තට මොනවද මේ තියෙන්නේ? මාස ගණන. හැබැයි අපි හිතන් ඉන්න මාස ගණන නෙවෙයි. මේක අපි මම කරන වෙනස් ආකාරයේ ඒකකයක් කියලා. අපි දන්න දවස් 30 මාසේ නෙවෙයි මේ මාසෙ කියන්නේ. ඒක වෙනම ಜಾති මාසයක්. ඒක මේ ලෝකේ ඉන්නේ අඟහරු ලෝකෙක. මේ එහෙම හිතන්න ඒකක කියන එක අපි අමතක කරන නිසා තමයි මම එහෙම කිව්වේ. එතකොට මාස ගණන මාස ඒකක ගණන 1830ක් කියලා ආවා. ඕක තමයි තුන්වෙනි ප්‍රශ්نين අපෙන් අහුවේ. එතකොට අපි තුන්වෙනි ප්‍රශ්නට සාර්ථකව පිළිතුරු දුන්නා. දැන් අපට මේ ගානේදී අපට ඕන විදිහට ගාන හදන්න බෑ. ඕනෙත් නෑ. මොකද ගානේ ඔක්කොම ප්‍රශ්න වලින් අහලා තියෙනවානේ. ඒවට උත්තර දුන්නම හරි.
ඔහු විසින් ගෙවිය යුතු සම්පූර්ණ පොලිය කවරේද? අන්න වැදගත් දෙයක්. ඉස්සෙල්ලත් අපට හම්බ වුණා ඔහු විසින් ගෙවන්න ඕන සම්පූර්ණ පොලිය කීයද කියලා තමයි දැන් අපෙන් අහන්නේ. දැන් අපි දන්නවා නම් මල්ලි මාස ගණන කීයද කියලා. මොන මාස ගණනද? මේ අඟහරු ලෝකේ ඉන්නකොට මාස ගණන දන්නවා 1830යි. අඟහරු ලෝක කියලා කියන්නේ මම මේක එහෙම කියන්නේ. ඒකට ලේසියෙන් මාස එකක ගණන 1830යි. මාස ගණන 1830යි. දැන් අපි හෙව්වනම් හරි නේද? එක මාසයකදී හොයන පොලිය, එක මාසයකදී ගෙවිය යුතු පොලිය හෙව්වනම් හරි නේද? එක මාසයකදී. එක මාසයකදී හොයන පොලිය දන්නවනම් මාස ගාණෙන් ගුණ කරාට පස්සේ අපට හොයන්න පුළුවන් නේ ඔක්කොගෙම පොලිය කීයද කියලා. මුළු පොලිය. ඒකනේ අපෙන් ගාණෙන් අහන්නේ. එහෙනම් අපි දැන් හොයමු මාසයකට ගෙවන්න ඕන පොලිය කීයද කියලා. දැන් ඒක කොහොමද හොයන්නේ? මාස ගණන දන්නවා. මාස ගණන නංගී මල්ලියේ 1830යි. මාස ගණන. මගේ ඊළඟ අභිමතාර්ථය නැත්නම් මගේ ටාගට් එක තමයි මොකද්ද? එක මාසයකදී පොලිය හොයන එකට. ඒකට මගේ ඊළඟ සූත්‍රය. මේ මගේ පළවෙනි සූත්‍රය මාස එකකයට පොලිය. කොච්චර ලේසිද බලන්න මේ පාඩම මම මේ පාඩම මේ කියන්නේ මම ගණන් ගන්න නැත්නම් ගණන් ගන්න ලකුණු 10ක් නේ. මේ ගණන් හරිම ලේසි මේ පාඩමේ. හැබැයි ලංකාවේ ගොඩක් අයට මේ පාඩම අමාරුයි. ඇයි මම මේ කියලා දුන්නේ දෙවන සූත්‍රයේ එයාලා ළඟ නැතිවීම නිසා. මම ඒකේ ඔයාලට දුන්නනේ මාස 1ක යට පොලිය. මේක තමයි මගේ වැදගත්ම සූත්‍රය. මම ළඟ තියෙන ලොකුම ආයුධය. මාස 1කයට පොලිය. මේක අමතක කරලා විභාගයට යන්න එපා. මොකද්ද? මාන මාප්‍රප මේක විභාගයට ලියලා නම් අහුවෙන්න එපා. මේක මේ මම ඔයාලට කියන දේක් තමයි මේක ලිව්වොත් මේ අපෝ මේ මොකද්ද මාන මාප්‍රප කියන්නේ? ඔහොම හිතයි ඊළඟ ලකුණු නොදෙයි. මේක විභාගයට ලියන්න එපා. මේක කොලයක ලියාගන්න. කොලයක ලියලා මේ මෙතනට ආදේශ කරනකොට මාසයකට ණය මාසික පොලි ප්‍රතිශතය. ওই දෙක ගුණ කරලා ලියන්න උත්තරේ. ඒක දන්නේ නැහැ නේ කොහොමද ගත්තේ කියලා. right එතකොට මේක තමයි සූත්‍රය. දැන් මාසයකට පොලිය දන්නවනම් මේක සුළු කරාට පස්සේ මාස ගණනක් දන්නවනම් මේ ලැබෙන උත්තර දෙක ගුණ කරා නම් ලැබෙන්නේ මොකද්ද? මුළු පොලිය. ප්‍රශ්නෙට උත්තරය ඇවිල්ලා. තේරෙනවද? දැන් බලමු මාසයකට ණය කොච්චරද කියලා. මාසයකට ණය හොයන්නේ කොහොමද? දැන් මෙයා ගත්ත ණය මුදල කීයද? ණය මුදල රුපියල් 36000ගේ පඩියට තව බිංදුවක් එකතු කරාමනේ මොකක්ද ආවේ? ණය මුදල ආවේ. එහෙනම් මම සම්පූර්ණ මෙයා ගත්ත ණය මුදල බෙදන්න ඕන නංගී මල්ලියේ මාස ගණනේ. එතකොට එනවා එක මාසයකදී කොච්චර ණය මුදලක් ගෙවන්න ඕනද කියලා. මේ එන්නේ පොලිය නැතුව. ඒ කියන්නේ පොලියනේ අපි මේ ගානේ හොයන්නේ. ඇත්තම කතාව ඕකනේ. මුළු පොලිය හොයන්න යනකොට මේ මාසික ණය කියලා කියන්නේ මොකද්ද? ණය. ඒ කියන්නේ පොලිය නෙවෙයි ණය. මාසයකට කොච්චර ණයයිද කියන එක. එතකොට මුළු ණය කීයද? මුළු ණය මේ පළවෙනි ප්‍රශ්නේ දිහා බලන්න. පළවෙනි ප්‍රශ්නේ තියෙන මුළු ණය. දෙවෙනි ප්‍රශ්නේ බලන්න. ඒකේ උත්තරේ මාස 60යි. ඒ කියන්නේ මාස 60ක් ඇතුළත ඔය කියන මේ ණය මුදලක් විදිහට තියෙනවා මන් ළඟ. එතකොට ඔය මුළු ණය මාස 60න් බෙදෙන්න ඕන එක මාසයකට ණය හොයන්න. එහෙනම් මාසයකට ණය මේක මාසික පොලි ප්‍රතිශතය. දැන් 104 කියලා කියන්නේ වාර්ෂික පොලි ප්‍රතිශතයක් විදිහට සාමාන්‍යයෙන් දෙන්නේ මෙතනදී කොහොමත් වාර්ෂික දෙන්නේ මෙතන හරියටම highlight කරලා නැහැ. කොහොමත් මාසිකට නම් මාසික කියලා දෙනවා. එහෙම නැත්නම් වාර්ෂිකව තමයි දෙන්නේ. ඒකත් හොඳට ඉගෙන ගන්න. ඒක මතක තියාගන්න. එතකොට 104 කියලා කියන්නේ මොකද්ද? වාර්ෂික පොලි ප්‍රතිශතය. වාර්ෂික පොලි ප්‍රතිශතය නෙවෙයි මෙතන තියෙන්නේ මාසික. එහෙනම් මේක බෙදෙන්න ඕන කීයද? මේක බෙදෙන්න ඕන 12න්. මම ඒක ලියනවා මේ එක බෙදීම 12යි කියලා. නැත්නම් 4 12 බෙදලා ලියන්න පුළුවන් එකපාරම. හරිද? මේක තේරුණාද? මොකොත් නැහැ. මම අර කියපු සූත්‍රයට ආදේශ කරන්න. මාන කියන්නේ මාසික ණය ගුණ කිරීම මාසික පොලි ප්‍රතිශතය. මේ සූත්‍රය පොතේ නැති හිතේ ඇති පට්ටම වැදගත් සක්කුණු 10ක් ගන්න කෙනෙක්ට මේ ප්‍රශ්නෙට මාරම වැදගත් ආයුධයක් තමයි අද ක්ලාස් එකට ආපු ඔයාලා හැමෝම ගත්තේ. ඒ නිසා අද ක්ලාස් එකට අවිල්ලා ගන්න තියෙන එකම සූත්‍රයේ වටිනාම සූත්‍රය තමයි මම මේ පොතේ නැති අනිත් කවුරුත් කියලා දෙන්නෙත් නැති මාන මාප්‍රප කවදාවත් වරදින්නේ නැහැ මේ ගාන. ඕන විදිහට අඹරලා දෙන්න කියන ගාන. බලමු අපි ගණන් හදනවනේ ඉස්සරහට. ඔයාලත් ගණන් හදන්න දැන් මේ ක්ලාස් එක කරලා මාන මාප්‍රප මොනා හරි ගානක් දුන්නාන් පස්සේ මේ පාඩමෙන් හදන්න තේරෙන්නේ නැත්නම් මේ සූත්‍රය පිළිතුරු පත්‍රයට යන්න එපා.
කොහේ කටුවැඩ කොලයක ලියන්න මම කියපු සූත්‍ර දෙක. මාස ඒකක ගණන කියන මේ එන්ද බෙදීම දෙක එන්දන එක සූත්‍රය ලියන්න මාස ඒකකයට පොලිය හොයන සූත්‍රය ලියන්න. එතකොට මෙන්න මේ සූත්‍ර දෙක ලිව්වට පස්සේ ඔයාටම තේරෙන අංගි මල්ලි ඊළඟට මොකද්ද කරන්න ඕනේ right? මේක දීලා මේක හොයන්න පුළුවන්. එහෙම නැත්නම් මම වෙන පාටකින් කියන්න මේක දීලා පොලි ප්‍රතිශතය හොයන්න දෙන්න පුළුවන්. මාසික පොලි ප්‍රතිශතය නෙවෙයි වාර්ෂික පොලි ප්‍රතිශතය හොයන්න දෙන්න පුළුවන්. ඉතින් අපි බයයිද? නෑ. මාසික පොලි ප්‍රතිශතය හොයනවා 100ට 2යි එනවා. ඒක 12න් ගුණ කරනවා. එතකොට වාර්ෂික පොලි ප්‍රතිශතය එනවා. ඔය වගේ විකාර ගොඩක් තියෙන මේ පාඩමේ. හරිද? දැන් ඔයාලට වටිනාම දේ ලැබුණට පස්සේ මගෙන් everything gone. ඔක්කොම ගියා. ක්ලියර් වුණා මගේ අතින් ස්ක්‍රීන් එක. right right. දැන් අපි මතක් කරන්න තමයි සූදානම් වෙන්නේ. මාස එකක ගන්න තුන්වෙනි එක මාස එකක ගණන. මාස එකක ගණන ආව මට 1830 නේද? 1830 ඊළඟට මම හෙව්වා ඔහු විසින් ගෙවිය යුතු පොලිය කවරේද? පොලිය අපි තාම හෙව්වේ නෑ. අපි හෙව්වා මාස ඒකකයට පොලිය. මාස ඒකකයට පොලිය. මාස ඒකකයට පොලිය මට ආවා මෙන්න මෙහෙම සූත්‍රයක් 36000ට තව බිඳුවක් එකතු කරලා 60න් බෙදනවා. මේ තමයි මාන ඔන්න මම හිතන විදිහට බලාගන්නේ. දැන් මට මැකුණානේ මගේ අතින්. ඊට පස්සේ මා ප්‍රොප කියන්නේ මාසික පොලි ප්‍රතිශතය. අපි දීලා තියෙන වාර්ෂික පොලි ප්‍රතිශතය. ඒක මම බෙදනවා 100ට 12. right. මේක තමයි සූත්‍රය. දැන් හරි දැන්. everything okay. හරි. දැන් මේක සුළු කරලා මට කියන්න. මේකෙන් එන්නේ මොකද්ද? මාසිකව පොලිය කීයද කියලා. රුපියල් කීයද? හරිද? බින්දු කැපෙනවා. හරිද? තව මට සුළු කරන්න පුළුවන්. සුළු කරන්නේ 12ට 12 ඒවා 1යි 360ක් ඉතුරුයි මෙතන. 360ටම 30ක් ඉතුරුයි. 30ට 30 ඒවා 1යි 60ට 2යි. 4 දෙකෙන් බෙදුවට පස්සේ මාස ඒකකයට පොලිය එනවා 2යි. හරි. දැන් මේ දෙක කියන එකේ තේරුම මොකද්ද? හැම මාසයකටම දැන් ගන්න ලස්සනයි බලන්න. අර මැකිච් එක හොඳයි ඒක අතකට. මේ බලන්න. පළවෙනි සූත්‍රයෙන් ආව මාස ඒකක ගණන. දෙවෙනි සූත්‍රයෙන් ආව මාන ප්‍රොප. ඒකෙන් ආව රුපියල් 2යි කියලා. මොකද්ද මේ දෙක? හොඳට මතක තියාගන්න මම ඔයාලට දුන්නේ සූත්‍ර දෙකයි. මේ සූත්‍ර දෙකෙන් තමයි මේ ගාන සම්පූර්ණ කරකවලා තියෙන්නේ. පළවෙනි සූත්‍රයෙන් ආව මාස ඒකක ගණන. දෙවෙනි සූත්‍රයෙන් ආව මාස ඒකකයට පොලිය. මාස ඒකකයට පොලිය රුපියල් 2යි. මාස ඒකක ඔක්කොම දෙන 1830ක්. එහෙනම් මුළු පොලිය හොයන්න බැරිද? සිම්පල්. මුළු පොලිය හොයන්න කොහමද? මුළු පොලිය හොයනවා. මාස ඒකට පොලිය 2යි නම් මාස ඔක්කොම තියෙනවා 1830ක්. මේක ගුණ කරන්න අවසාන උත්තරේ ලැබෙනවා. මෙතන 20ක් වෙන්න ඕන. මම හිතන්නේ මෙතන තව බිඳුවක් තියෙනවා. බිඳු දෙකට බිඳු දෙක කැපුණම 300යි 20ක් වෙන්න ඕන. right. එතකොට මුළු පොලිය එනවා. මේ දෙක ගුණ කරන්න. මේ දෙක ගුණ කරාට පස්සේ මට අවසානට ලැබෙනවා රුපියල් මුළු පොලිය. right. රුපියල් 36600ක් බවට පත් වෙනවා. right. එතකොට මේ රුපියල් 36600 කියන්නේ මොකද්ද? මුළු පොලිය. පොලිය විතරයි. මුළු පොලිය විතරයි. දැන් අපි ප්‍රශ්නාංක කීයද උත්තර දුන්නේ? 1ට දුන්නා, 2ට දුන්නා, 3ට දුන්නා. මුළු පොලිය 4ටත් දුන්නා. අවසාන ප්‍රශ්නේ අපි ළඟ තියෙන ඒ තමයි මාසික වාරිකයක ප්‍රමාණය වටිනාකම කීයද කියලා තමයි දැන් අහන්නේ. ඒක හොයන්න පුළුවන් නේද? මුළු පොලිය දන්නවා නම් මුළු මුදල දන්නවා නම් ওই දෙක එකතු කරාට පස්සේ ලැබෙන මොකද්ද? අවුරුදු 5කදී ගෙවන්න ඕන සියලුම මුදල. මගේ පර්ස් එකෙන් යන එළියට එන සියලුම මුදල්. පොලිය ධන මම ගත්ත ණය මුදල ඔක්කොම මම ගෙවන්න එපා බැංකුවට. හරි කාට හරි ගත්ත තැනකට. එහෙනම් මට හොයන්න පුළුවන් අවසානට මාසික වාරිකයක මුදල මෙන්න මේ විදියට එකපාරෙන් මම ලියන්න උත්තරේ ගන්න ලේසිනේ. මම ගත්තා රුපියල්
6000ට තව බිංදුවක් එකතු වෙච්චම එකතු වුණාම ලැබෙන රුපියල් 3,60,000ක ණය මුදලක්. ඒකට එකතු වෙන්න ඕන පොලිය 36600. මේ තමයි නංගි මල්ලි සම්පූර්ණ මුදල. ඒ කියන්නේ මේ ණය, මේක ණය, මේක පොලිය. එහෙනම් මේ දෙකම එකතු කරාට පස්සේ ලැබෙන්නේ මොකද්ද? සම්පූර්ණ මගේ පර්ස් එකෙන්, මගේ පොකට් එකෙන් එළියට එන්න ඕන මුදල අවුරුදු 5ක් අවසානයේ. අවුරුදු 5ක් කියලා කියන්නේ මාස කීයක්ද? මාස 60ක්. එහෙනම් මේ දෙක එකතු කරලා 60න් බෙදන්න අවසානට ලැබෙයි එක මාසයකට ඇත්තටම ඔයා කීයක් ගෙවන්න ඕනද කියලා මේක ගුණ කරාට පස්සේ ලැබෙයි. මෙතන 36600 වෙන්න ඕන. එකතු කරද්දී පටලව ගන්න එපා. මට පැටලුණාට ඔයාලට පටලව ගන්න එපා. එතකොට අවසාන උත්තරේ දැන් කීයද? අවසාන උත්තරේ 6610. 6610ක් වෙන්න ඕන. පොඩ්ඩක් චෙක් කරලා බලන්න. right 6610 right yes. එතකොට මේ උත්තර හරියට ලියන්න මේ වරද්ද ගන්න එපා. මම උත්තර ගැන එච්චර හිතන්නේ මට වැදගත් වෙන්නේ උත්තරේ ඉලක්කම නෙවෙයි. ඔයාලට මම හැමදාම කියනවනේ ඉලක්කම් ගැන මම සැලකිලිමත් දක්වනවා. මොකද ලකුණුනේ ඉලක්කම් කියන්නේ. හැබැයි ඔයාලට කියලා දෙනකොට මම ප්‍රධාන වශයෙන්ම සලකන්නේ මේක ඔයාලට තේරුණාද කොහොමද ගාන හදන්නේ කියලා ඔයාලට තේරුණාද කියන එක. ඉතින් පස්සේ ඔයාලට සුළු කරගන්න එක තනියම කරගන්න පුළුවන්. right මේ අවසානට දක්වා හදලා අවසානට මේකට ලකුණු 10න් 10ක් ගන්න පුළුවන් ලස්සනට තැනට ආවද. කලින් මේ පාඩම බැරි කෙනෙක් හිටියනම් දැන් ඔයාලට මේ සූත්‍ර දෙක ලියනකොටම නංගි මල්ලි මතක තියාගන්න. කලින් මුකුත්ම බෑ කියලා හිතන්න. මුකුත්ම බෑ කියලා අද ක්ලාස් එකට ආපු හැමෝටම තිබුණ එකම වාසිය තමයි මේ සූත්‍ර දෙක හරිය ඉගෙන ගත්තා. මාස ඒකක ගණන හොයන සූත්‍රයයි මාස ඒකකයට පොලිය සමානයි මගේ සුපිරිම සූත්‍රය මාන මා ප්‍රොප. එහෙනම් මේ සූත්‍ර දෙක පුළුවන් නම් ඕන වැඩ හැල්ලක් දාන්න පුළුවන්. බය වෙන්න එපා. යක්කුටවත් එක්සෑම් එකට ගිහිල්ලා උඩ බලාගෙන ලියන්න නංගි මල්ලි සුපිරියටම ගොඩ දාගන්න පුළුවන්. right අපි බලමු සුපිරියටම ගොඩ දාගන්න පුළුවන්ද කියලා තවත් ගානක් හදලා. මම මේක වෙලා යන නිසා මම මේ විදිහට ඉක්මනට පියවර විදිහට ලියාගෙන තියෙනවා. දැන් අපි ගාන කියවමු. right සුපිරි ගානක්. මේකත් මතක තියාගන්න. පේලි කීයද? 1 2 3යි පේලි 3මාරයි. ලකුණු 10ක්. ඇත්තටම මම මේක පේපර් එකකින් ගත්ත ලස්සන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය පේපර් එකේ අනිත් ප්‍රශ්න වලට සාපේක්ෂව ගත්ත අනිත් ප්‍රශ්න මෙච්චරක් විතර තියෙනවා. يعني පිටුවෙන් භාගයක් විතර. මේක හරියට පේලි 3යි. එච්චරයි. හැබැයි ලකුණු 10ක්. ලකුණු 10ක්. හිතා ගන්නත් බෑ ලකුණු 10ක් මේක ඇස්සේ හැංගිලා තියෙනවද කියලා. right ඔය හැංගිලා තියෙන ලකුණු 10 අපි දැන් ගමු එළියට. right මහලකු දෙයක් නෑ. මාන මා ප්‍රොප. එච්චරයි. මාසයක ගන්න වෙන සූත්‍ර දෙක මතක තියාගත්තා නම් හරි. බලමු. වික්‍රමසිංහ මහතා මොන වික්‍රමසිංහද දන්නේ නැහැ. මලු කමන්නේ. වික්‍රමසිංහ මහතා 24ක වාර්ෂික පොලියක්. ඒක පොඩ්ඩක් යටින් ඉරක් ගහගෙන ගාන කියවනකොට ඒක වැදගත්. සමහර වර්ධි දුන්නොත් මාසික කියලා. right ඒක නිසා වාර්ෂික කියන එක අපිට වැදගත්. පොලියක් අය කරන බැංකුවකින් ව්‍යාපාරික ණයක් මොකක් හරි ව්‍යාපාරික වැඩ නැහැ අපි ණයක් නේ අරන් තියෙන්නේ. මේ වික්‍රමසිංහ මහත්තයා ණයක් අරගෙන රුපියල් 30000ක මුදලක් ගෙන ඇත. එම ණය මුදල සමාන වාරික 6කින් මාස 6කින් මාසික වාරික 6කින් ගෙවා කළ යුතු අතර පොලිය අය කරනු ලබන්නේ අන්න කියනවා වචනේ. හීනවන ශේෂ ක්‍රමයට නම් ඔහු විසින් ගෙවිය යුතු මාසික වාරිකයක් සොයන්න. මේක දැන් හීනවන ශේෂ ක්‍රමය යටතේ හොයන්න තියෙන නිසා අපට සුළු පොලිය යටතේ හැම මාසිකටම ඉන්නේ සමාන පොලියක් කියලා කියන්න බෑ. right දැන් ඔයාලට තේරෙනවා සුළු පොලිය කියලා කියන්නේ මොකද්ද? හැම මාසෙම රුපියල් 500යි නම් පොලිය ජනවාරි 30ටත් පොලිය කීයද? 500යි. පෙබරවාරි 30ටත් පොලිය කීයද? 500යි. මාර්තු 30ටත් පොලිය 500යි. අප්‍රේල් 500යි. මැයි 500යි. ජූනි 500යි. හැබැයි හීනවන ශේෂකමේදී ජනවාරි 500යි, පෙබරවාරි 400යි, මාර්තු 300යි, අප්‍රේල් 200යි, මැයි 100යි, ජූනි 0යි. ඔන්න ඕක තමයි වෙනස. ඕක තේරුම් ගන්න සුපිරි. ඒ කියන්නේ සුළු පොලිය කියන්නේ සුළු හැමෝටම 500 සුළු පොලිය. හීනවන ශේෂකම කියන්නේ 500 400 300 200 බිඳුව 100 බිඳුව. හරිද? ඔන්න ඔය දෙක තමයි ඔකේ තියෙන වෙනස. පොලිය එන්න අඩු වෙනවා. ඒකට අපි කියනවා හීනවන ශේෂ ක්‍රමය. සුළු පොලිය කියන්නේ හැම මාසිකම සුළු මේ පොලිය සමානයි. හරි. එතකොට දැන් අපි කියන්නේ හීනවන ශේෂ ක්‍රමය යටතේ ගාන හදන්න කියලා. එතකොට ඔය කියපු දැනුම ඕන වෙන්නේ නැහැ නංගි මල්ලි. 500 400 300 200 100 බිඳුව ඒව ඕනේ නැහැ. ඒව ඕනේ නැහැ. මානමා ප්‍රොප දන්නවනේ. එච්චරයි. බලන්න බා. දැන් බලන්න මේ කතාවක් ඉදිරිය තේරුම් ගන්න. දැන් මෙයා බැංකුවට ගිහිල්ලා රුපියල් 30000ක් අරන් එනවා. මම මුලින්ම ලියලා තියෙනවා පොලි රහිත මාසික වාරිකය. ඒ කියන්නේ පොලියක් නැතුව පොලි රහිත. ඒ කියන්නේ
පොලියක් නැත්තම් මේ ලෝකේ පොලියක් නැත්තම් මාසෙකට කොච්චර ණයක් තියෙනවද? මුළු මුදල කීයද? 30000යි. මාස කීයකින්ද ගෙවන්නේ? මාස 6කින්. එහෙනම් මම මුලින්ම හොයනවා රුපියල් 5000යි කියලා. කියන්නේ ලෝකේ පොලිය කියන කෙනෙක් එකක් හඳුන්වලා දීලා තිබුණ නැත්තම් මම ගෙවන්න ඕනේ නැත්නම් වික්‍රමසිංහ මහත්තයා ගෙවන්න ඕනේ හැම මාසෙකම රුපියල් 5000යි. රුපියල් 5000 ඒවා මාස 5ක් 6ක් ගෙවුවම මාස 6ක් ගෙවුවම 30000 ලැබිලා. හැබැයි ලෝකෙ කොහෙවත් බැංකුවක් තියනවද රුපියල් 30000ක් ණයට දීලා ඔයා මාස 6කින් රුපියල් 30000ම දෙන්නකො ඊට වඩා 7-5ක්වත් අපට ඕනේ නැහැ. එහෙම දෙනවද? නෑ ඊට වඩා වැඩිපුර ගෙවන්න ඕනේ. මොකද පොලිය කියන එකක් ලෝකෙ තියෙනවනේ. දැන් ඒක නිසා අපි හොයන්නේ පොලිය. ඊළඟට මම දැන් මේක මතක තියාගන්න. මේක තමයි අපේ සූත්‍රයේ අතනට දාන්නේ. මොකද්ද? මාන. මාසික ණය. මේ තියෙන 5000 කියන්නේ මොකද්ද? මාන. ඊට පස්සේ දැන් අපි හොයන්න ඕනේ මේ මා ප්‍රොප හොයන්න ඕනේ. ඊළඟට අපේ පට්ටම වැදගත් සූත්‍රය මාස ඒකකයට පොලිය සමානයි මාන මා ප්‍රොප. මාන කීයද? මාසික ණය 5000යි. මාසික පොලි ප්‍රතිශතය. මාසික පොලි ප්‍රතිශතය කීයද? වාර්ෂික පොලි ප්‍රතිශතය දීලා තියෙනවා 124යි කියලා. 124යි කියන්නේ වාර්ෂිකවනේ. මේක 12න් බෙදන්න. හිතෙන් බෙදන්න 12න්. මේක බෙදන්න 12න්. මම මෙහෙම ලියන්නම්. 12න් බෙදුවට පස්සේ එනවා කීයද? 102යි කියලා. 12න් බෙදුවම පස්සේ මේ 1යි 2යිනේ. උඩ 2යි යට 100යි. එතකොට මේ එනවා දැන් අපිට එනවා මොකද්ද? වාර්ෂික පොලි ප්‍රතිශතය 124යි කියන එක අපිට දැන් එනවා 102යි කියලා මාසික පොලි ප්‍රතිශතය. දැන් ඔයාලට තේරෙනවද කලින් බෑ කියපු ගණන් වලදී උත්තර ටටටටක් ගාලේ නැහැටි? එකම සූත්‍රය. මාසික පොලි මාස ඒකකයට පොලිය සමානයි මාන මා ප්‍රොප. මාන 500යි 5000යි මාසික පොලි ප්‍රතිශතය 102කින් ගුණ කරාට පස්සේ එනවා මාසයකට පොලිය. මාස ඒකකයට පොලිය. රුපියල් 100යි. ඊළඟට මම ඊළඟ සූත්‍රය පාවිච්චි කරලා ඊළඟ ෂොට් එක දෙනවා. මාස ඒකක ගන්න සමාන n බෙදීම 2 n දන 2 n දන 1. මාස ගණන කීයද? ගාන දීලා දෙනවා කෙලින් මාස 6යි. මාස 6යිනේ 6 බෙදීම 2 6 දන 1. මේක සුළු කරන්න 6 දෙකෙන් බෙදන්න හිතෙන් 6 දෙකෙන් බෙදුවම 3යි. 3යි මෙතන 7යි. 7 වරක් 3 21යි. 21යි. 6ට එකක් එකතු කරාම කීයද? 7යිනේ. 7 ගුණ කරන් ඉන්නේ මෙතන 3 ඉන්නේ. 7 වරක් 3 21යි. එතකොට මෙතන එනවා 21යි කියලා. මේ මොකද්ද? මාස ගණන, මාස ඒකක ගණන. මාස ගණන 21යි එක මාසයකට පොලිය 100යි. එහෙනම් මුළු පොලිය හොයන්න පුළුවන් 21 ගුණ කරනවා 100ෙන් 1200යි. පට්ටම ලේසිය නේද? මුළු පොලිය දන්නවනම් එතනින් එහාට ගේමක් නෑ. ඒක ප්‍රායෝගික දැනුමනේ. මුළු පොලිය හොයාගත්තාට පස්සේ දැන් බලන්න මොකද ප්‍රශ්නේ අහන්නේ කියලා. හීනවන ශේෂක නම් ඔහු ගෙවිය යුතු මාසික වාරිකයක වටිනාකම හොයන්න. මාසික වාරිකයක් සොයන්න කියන්නේ මාසික වාරිකයකට කොච්චරක් ගෙවන්න ඕනද කියලා අහන්නේ. දැන් හරිම ලේසි. අවසාන පියවර ලියන්න තියෙන අවසාන පියවර බලන්න. ඉතින් අර සූත්‍ර මෙන්න පළවෙනි සූත්‍රය. මෙන්න දෙවෙනි සූත්‍රය. ඊළඟට මම ලියන අවසාන උත්තරේ. මම දන්නේ මේ මෙච්චර ලේසි පාඩමක් ආයි සාමාන්‍ය පරිදි අහුවෙන්නේ නැහැ. අනිත් වැදගත් දේ තමයි මේ ගණන් අංගි මල්ලේ මේ වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ දැන් කුලක එහෙම ගත්තට පස්සේ නිර්මාණ ගත්තට පස්සේ දත්ත නිරූපණය ගත්තට පස්සේ සම්භාවිතාවය ගත්තට පස්සේ ත්‍රිකෝණමිතිය ගත්තට පස්සේ ඒව ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. මේ ගානේ තියෙන විශේෂත්වය තමයි තේරුම් ගත්තනම් ගණන් දෙක තුනක් ඕන ගානක් හදන්න පුළුවන්. ගාන වෙනස් කරන්න බෑ. දැන් මම ගිහිල්ලා ණයක් පොලියක් මොකද බැංකුවකින් සල්ලි අරන් එන එකට කියන වචනේ මොකද්ද? ණයක් ගන්නවා කියලා. ඒ ණය විභාගයට ගියාන් පස්සේ වෙන මොකක්වත් අකුරකින් එන්න බෑනේ වචනයකින් එන්න බෑ. ඒක ණයමයි. එතකොට පොලි හීනවන ශේෂ ක්‍රමය නම් ඒක ක්‍රමයක්. එතකොට ඒ ක්‍රමයේ තේරුම් ගත්තද කියලා ඔයාලකින් විභාගෙදී අහනවා. ඒකට මේ අද ක්ලාස් එකට එන අය මේ වීඩියෝ එක බලන අය හැමෝම අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ මේ වගේ ගානක් ආවොත් අනිවාර්යයෙන්ම හදන්න ගාන වෙනස් වෙන්න බෑ. ෆාස්ට් පේපර්ස් ටික හදලා යන්න මාන මාප්‍රප මාසයක ගන්න සමාන n බෙදීම 2 දන n දන 1 සූත්‍ර 2 දැම්ම නම් nothing. දැන් බලන්න මම හදන හැටි අවසාන උත්තරේ මුළු මුදල කොච්චරද නංගි මල්ලියේ රුපියල් 30000ක් ණයක් ගත්තා මෙයා. ඒ ණයට එකතු කරන්න ඕන පොලිය රුපියල් 2100යි. එහෙනම් මේකෙන් එනවා මොකද්ද? මුළු මුදල එනවා එක මාසයකට හොයන්න එපා. මේ මුළු මුදල රුපියල් 30000ක් ගත්තා මුළු පොලියත් එකතු කරන්න ඕනේ. එතකොට මේ දෙකෙන් එන මුළු මුදල. ඒ කියන්නේ මගේ පර්ස් එකෙන් එළියට එන මුළු මුදල. හැබැයි මාස 6ක්නේ. එහෙනම් එක මාසයකට බලන්න මේක 6න් බෙදන්න ඕනේ. මොකද මාස 6කටනේ ගත්තේ. එහෙනම් මේක සුළු කරාට පස්සේ අවසාන පිළිතුර ලැබෙනවා. අපි මෙතන මාසයක ගණන 19යිද? මම සුළු කරා වැරදිද? පොඩ්ඩක් චෙක් කරලා බලන්න.
බලමු අපි චෙක් කරලා බලමු n වලට කියනවා n කියලා කියන එකේ තේරුම මොකද්ද n කියන්නේ මාස ගණන මාස ගණන මාස ගණන කීයද මාස ගණන 6යි right එහෙනම් මෙතනට ආදේශ කරා 6 6 බෙදීම 6ට 2ට 2 ඒවා 1යි 6ට 2 ඒවා 3යි 3 වරක් මෙතන 6නේ තියෙන්නේ 6 ධන 1 එතකොට මෙතන ලියන්නේ කීයද 7යි 7 වරක් 3 කීයද 21යි oh my god 1000 නේ 11833යිද නෑ 5350යි 5350යි නේද 5350යි 5350 right right 5350 රුපියල් 5350යි මොකද්ද මේ මුළු මුදල මොකද්ද මේ මුළු මුදල කියන එකේ තේරුම මුළු මුදල නෙවෙයි මේක මේ දැන් මේක වෙනස් වෙනවා වාරිකයක වටිනාකම වාරිකයක වටිනාකම මේක තමයි මුළු මුදල මේක මුළු මුදල මාස 6න් බෙදන්න ඕනේ එක මාසයකට කොච්චරනම් ණය මුදලක් ගෙවන්න ඕනේද කියලා මෙන්න මේ විදිහට තමයි නංගි මල්ලි මාන මා ප්‍රොප කියන මේ වැදගත්ම සූත්‍රය මේ පාඩමේ නම අමතක කරන්න එපා හීනවන ශේෂක පාඩමේ නම ප්‍රතිශත මේ මාන මා ප්‍රොප නෙවෙයි එතකොට මගේ නම් ඉතින් ওই වචනේ විතරයි තියෙන්නේ මේ පාඩමේ කවුරු හරි කිව්වොත් ඔයා මේ පාඩම හා සම්බන්ධ මොනවද දන්නේ කියලා ඇහුවොත් මට සූත්‍ර දෙකයි මාසයක ගණන වෙන සූත්‍රය මෙන්න මේක වැදගත්ම සූත්‍රය ඊට පස්සේ මාන මා ප්‍රොප මේ සූත්‍ර දෙක පුළුවන් නම් ඕන ගානක් සිම්පල් හදන්න පුළුවන් රයිට් අපි දැන් සාකච්ඡා කරපු මේ ගොඩක් වැදගත් තවත් ගානක් මේ ගානක් තේරුණාද සමහර අයට බෑ තාමත් බෑ කියලාත් මම දන්නවා ඒ අයට වීඩියෝ එක ගොඩ දාලා වීඩියෝ එක ආයෙත් බලලා පාඩම සුපිරියටම තේරුම් ගන්න පුළුවන් කියලාත් මම දන්නවා මොකද අලුත් දෙයක් එකපාරම ඔලුවට යන්න බෑ අලුතින්ම ඉගෙන ගන්න දෙයක් එකපාරම ඔලුවට යන්න බෑ හොතටම යන්න බෑ ඔය මොනා කිව්වත් ඒක තමයි ඇත්තම කතාව ගියා නම් ඔයාට ඔලුවට තේරෙනවා නම් මොකක් හරි දෙයක් පුළුවන් කියලා ඒ විශ්වාසයම ඇති ලකුණු 10ක් පේලි 4යි ගාන කියවන්න වෙලාවක් යන්නේ නැහැ ගාන ලියන්නත් දැන් වෙලාවක් යන්නේ සාමාන්‍ය මේ ගාන ලියන්න වෙලාවක් යනවා ඒ වෙලාව ඇරෙන්න ලකුණු 10 ෂුවර් right මට ගොඩක් සතුටුයි මට බැරි පාඩමක් මම අනිත් අයට කියලා දෙන්න මට හැකියාවක් ලැබිච්ච එක මොකද ඒක අනිත් හැමෝටම ටිකක් කරන්න අමාරු දෙයක් කියලා මම විශ්වාස කරනවා මොකද මමත් ගුරු රටක ගිහිල්ලා ප්‍රවීණ ගුරු රටක ගිහිල්ලා ඉගෙන ගත්තා මට තේරුනේ නැහැ ඒ කියන්නේ පස්සේ මට තේරුණා මේක උගන්වන්න ඕනේ මෙහෙම කියලා. ඒ නිසා තමයි මම මේ විදිහට අලුත් සූත්‍රයක් හඳුන්වා දුන්නේ මාන මා ප්‍රොපර් කියලා. රයිට් කවදාවත් වරදින්නේ බය වෙන්න එපා. රයිට්. දැන් ඔන්න තව ගානකට යනවා. මේ ගාන මම ඔයාලට හදන්න දෙන්නේ ගෙදරදී. හැබැයි මම චුට්ටක් සාමාන්‍යයෙන් දැන් ඔයාලගේ කමෙන්ට්ස් හොඳ නිසා තාමත් එනවා කමෙන්ට්ස් හොගාලා මේ ඔයාලට වෙන්නේ අද මට විතරයි ඉන්නේ හොගාලා එනවා ලයිට් පත් වෙනවා වගේ. එතකොට මේ ගාන මම ඔයාලට චුට්ටක් හදන හැටි චුට්ටක් කියලා දෙන්නම්. එතකොට මේ මොකද ඔයාලගේ කමෙන්ට්ස් හොඳ නිසා. රයිට්. මේ වගේ ගානකුත් එන්න පුළුවන්. එනවනම්. අත්පිට මුදලකට රුපියල් ඒ කියන්නේ පස්සේ දෙන්නම් කියලා මචං දීපංකෝ රුපියල් 2000 නෙවෙයි 25000ක් ළඟ පොඩි වැඩක් තියෙනවා කියලා හැම වගේ කතාවක් රුපියල් 25000ක් කියලා ගන්න. රුපියල් 25000කට ජංගම රුපියල් 25000කට විකිනෙන ජංගම දුරකථනයක් නෑ මම කතාව තාම කියවෙන්නේ පොඩ්ඩක් ඉවසන්න. පොඩ්ඩකින් මම පොඩ්ඩක් කලින් පැන්න වැඩි මේ අත්පිට මුදලට රුපියල් 25000කට විකිනෙන ජංගම දුරකථනයක් පළමුව රුපියල් 10000ක් ගෙවා ඉතිරිය ආන්නරයි රුපියල් 25000යි ෆෝන් එකක් තියෙනවා දැන් ඔයාලට ඕනේ ෆෝන් එකක් තියෙනවා රුපියල් 25000යි මේක හරිම ප්‍රැක්ටිකල් රුපියල් 10000ක් මම ඉස්සෙල්ලම කමියුනිකේෂන් එකට හරි ෆෝන් එකේ තියෙන කඩේට හරි දීලා ෂොප් එකට දීලා ගන්නවා එතකොට රුපියල් 25000යි 10000ක් මුලින් ගෙවනවා ඉතිරි ටික මෙන්න මේ විදිහට පළවෙනි මාසේ රුපියල් 2700යි දෙවෙනි මාසේ 2690යි මොකද්ද පේන්නේ අඩු වෙලා නේද පොලියක් අඩු වෙනවා පේනවද රයිට් එහෙනම් මේක මොකද්ද හීන වන ශේෂ ක්‍රමයට නේද හැදිලා තියෙන්නේ ඒක ඔයාලට තේරෙන්න ඕනේ සමාන නෑ පොලිය ඉතිරිය මෙන්න මේ වගේ එන්නේ මාසයකට ගෙවන්න ඕන ප්‍රමාණය අඩු වෙලා 2700යි 2690යි 2680යි 70යි 60යි 2650යි එන්න මාසෙන් මාසෙ ලඟ වෙනකොට ඉස්සරහට යනකොට අපි ජීවත් වෙලා ඉස්සරහට යනකොට ගෙවන්න ඕන පොලිය අඩු වෙලා මේ ක්‍රමයට මොකද්ද කියලා කිව්වේ අපි හීනවන ශේෂ ක්‍රමය හැබැයි අපිට මේ ගාන අවසානට තියෙන මේ කොහේ හරි ඇති හීනවන ශේෂ ක්‍රමයට නම් අපිට එහෙම දෙන්න ඕනේද පිස්සුද එහෙම දෙන්න ඕනේ නැහැ අපි දැන් දන්නවා ඒ කියන්නේ පොලිය එන්නේ අඩු වෙනවා කියලා මේ ගාන බැලුවට ඕන මේ
ඕන කෙනෙක්ට මේ තියෙනවානේ. එතකොට මේක හීනවන ශේෂ ක්‍රමය. ගානේ දීලා තියෙනවා අපිට ඒක වැඩන්නේ ඒක බලන්න. එතකොට වන වාරික 6කින් මේ n අකුර n සිම්පල් n 6යි. ගෙවා නිම කිරීමට මාස 6කින්. මාස 6කින් ගෙවා නිම කරන්න මියදී ගන්න පුළුවන්. right. එතකොට ගානේ දීලා තියෙනවා මෙම ගෙවීමේ ක්‍රමයේ සඳහා පොලී ගණනීකරණය ලබන්නේ ඊළඟෙන් දෙපා ඉදින් ගානනේ. හීනවන ශේෂ ක්‍රමයට නම් අය කරනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය කීයද? wow. මම බලාපොරොත්තු වුණම ප්‍රශ්නය. again නැවතත් කරලියට එන සූත්‍රය මාසික මම මේක හදනව නෙවෙයි මේ කරන්නේ හදන හැටි කියලා දෙනවා මාස 1ක යට පොලිය. මගේ සූත්‍රය මම හඳුන්වා දුන්න සූත්‍රය මා ඩොට් න ඩොට් ගුණ කිරීම මා ප්‍රොප පොලි ප්‍රතිශතය. right. මේක තමයි අහන්නේ මාසික පොලි ප්‍රතිශතය නෙවෙයි අපෙන් අහන්නේ වාර්ෂික පොලි ප්‍රතිශතය. මාසික පොලි ප්‍රතිශතය දන්නවනම් ඒක 12න් ගුණ කරලා. ඒ කියන්නේ මාසික පොලි ප්‍රතිශතයෙන් මෙතන සූත්‍රය තියෙන්නේ. එතකොට මේ සූත්‍රයෙන් කවදා හරි එළියට එන්නේ මාසික පොලි ප්‍රතිශතයක්. මාසික පොලි ප්‍රතිශතය දන්නවනම් මාස කීයක් තියෙනවද අවුරුද්දට? අවුරුද්දට මාස කීයක් තියෙනවද? අවුරුද්දට මාස 12යි. එහෙනම් මාසික පොලි ප්‍රතිශතය දන්නවනම් 12න් ගුණ කරාට පස්සේ ඒක වාර්ෂික පොලි ප්‍රතිශතය හොයන්න පුළුවන්. අපෙන් අහන්නේ වාර්ෂික පොලි ප්‍රතිශතය. හැබැයි අපිට මේ මගේ සූත්‍රයෙන් එන්නේ මාසික පොලි ප්‍රතිශතය. එහෙනම් මේක හෙව්වනම් හරි නේද? මේක තමයි හොයන්න ඕන. එහෙනම් මේකයි අපි ගානේ කොහොම හරි හොයාගත යුතුයි. ඔන්න බලන්නකො මාන හොයන හැටි. මාසිකව ගෙවන්න ඕන ණය. දැන් මට හිතෙන් හදලා කියන්න ෆෝන් එකක් තියෙනවා 25000යි. ඔයා මුලින්ම ගියපු පළවෙනි දවසේ 10000ක් දෙනවා. එතකොට තව කීයක් ගෙවන්න ඉතුරුද? 15000යිනේ. එහෙනම් දැන් ওই 15000ක් තව ගෙවන්න ඉතුරුයි. මාස කීයක් ගෙවන්න ඕනේද? මාස 6කින්ලු ගෙවන්නේ. එහෙනම් මාසික ණය මේකෙන් එනවනේ. පැහැදිලිද? ඒ කියන්නේ 25000යි ෆෝන් එක. පළවෙනි දවසේම ගිහිල්ලා ආයෙ මම ළඟ තියෙන රුපියල් අයියේ නෙවෙයි ඉතින් කමියුනිකේෂන් එකේ ෆෝන් එක ගන්න තැන ඉන්නේ අයියලානේ සාමාන්‍ය. අයියට දෙනවා 10000යි. එතකොට තව කීයක් ගෙවන්න ඉතුරුද කියන්නේ 15000ක් ඉතුරුනේ. එතකොට එයා කියනවා රයිට් ඔයා 10000ක් ගෙවුවා තව 15000ක් ගෙවන්න ඉතුරුයි. මේ 15000 මාස 6ක් ඇතුළත ගෙවන්න. එතකොට මාස 6න් මම බෙදන්න ඉපා එක මාසයකට ණය හොයන්න. ණය තියෙනවා 15000ක්. මාස 6න් බෙදුවම පස්සේ එක මාසයකට ණය හොයන්න පුළුවන්. ඒකට අපි කියනවා මාන. මාන මේක මම දන්නේ නැහැ. මේක තමයි හොයන්න ඕන. සමානයි මේ පැත්ත. මේ පැත්ත මොකද්ද? මාස ඒකකයට පොලිය. මාස ඒකකයට පොලිය හොයන්නේ කොහොමද? right. ඒකට තමයි මගේ ඉතිරි සූත්‍රය දෙන්නේ. මොකද්ද? මාස ඒකක ගණන. මම මේ හදන හැටි විතරයි කියන්නේ. මාස ඒකක ගණන සමාන n බෙදීම 2 n ධන 1. මේකට මම මොනවා හදනවා ගන්න ඉතින් මෙතන 6 බෙදීම 2යි 6 ධන 1 මාස 6යිනේ. ඉස්සෙල්ලා පුත්‍රෙමයි 21යි එන්නේ. මේ මොකද්ද 21 කියන්නේ? මාස ඒකක ගණන. එහෙම නැත්නම් මාස ගණන. මාස ගණන 21යි. දැන් අපට ඕනේ මාස ගණන නෙවෙයි මාස ඒකකයට පොලිය. හරි. දැන් මාස ඒකකයට පොලිය. එක මාසයකට පොලිය ඕන. අපි දන්නවා මාස ඔක්කොම 21ක් තියෙනවා කියලා. තව දත්තයක් අපි පාවිච්චි කරමු නැති එකක් තියෙනවා. ගාන දිහා හොඳට බැලුවොත් තේරෙනවා. ඒ තමයි 2700 2690 කියලා ඔන්න බඩවැල වගේ තියෙන ඉලක්කම් 1 2 3 4 5 6ක් තියෙනවා. මේ 6 තාම අපි පාවිච්චි කරාද? නෑ. දැන් ඔයාගේ අවස්ථාව තියෙන්නේ ටක් ගාලා. දැන් නෙවෙයි කලබල වෙන්න එපා. 2700 පහළට ලියා ගන්න 2690 2680 2670 2660 2650 මේ ඔක්කොම එකතු කරන්න මේ පළවෙනි මාසේ අවසානට ගෙවන මුදල දෙවෙනි මාසේ අවසානට ගෙවන මුදල තුන්වෙනි මාසේ හතරවෙනි මාසේ පස්වෙනි මාසේ හයවෙනි මාසේ අවසානට ගෙවන මුදල මේ මුදල් ඔක්කොම එකතු කරාට පස්සේ කීයක් නම් ඔයා ගෙව්වද කියලා ලැබෙනවා කීයක් නම් ඔයා ඒ කමියුනිකේෂන් එකට එහෙම නැත්නම් කමියුනිකේෂන් එකට නැත්නම් ඔයා iPhone එක ගත්ත කඩේට කොච්චරක් ගෙවනවද කියලා බලා ගන්න පුළුවන්. right මම chat එකේ බලන්න ගොඩක් වෙලාවට උත්තර දීලා ඇති. right good. මම දන්නවනේ 6060යි. right මම හිතනවා උත්තරේ හරි කියලා 6060යි. රුපියල් 6060ක් 16060ක් රුපියල් 16060ක් කමියුනිකේෂන් එකට එහෙම නැත්නම් මේ ෆෝන් එක ගත්ත කඩේට දීලා. හැබැයි අපි ඇත්තටම ගෙවන්න ඕනේ කීයද? ඇත්තටම ගෙවන්න ඕන ණය තිබ්බි කීයද? රුපියල් 15000යි. රුපියල් 15000යි නංගි මල්ලියේ ණය. වැඩිපුර ගෙවලා කීයක්ද? මේක දිහා බලලා කියන්නකෝ 16060ක් ගෙවලා. 1060ක් ගෙවලා රුපියල් 1060ක් ගෙවලා මොකද්ද? පොලිය. තේරෙනවද? දැන් අපෙන් අහනවා මේ තියෙන මුළු පොලිය.
මුළු පොලිය අපි කලින් මේ විදිහට නෙමෙයි හෙව්වේ වෙනස් විදිහකට. දැන් හොයන්න තියෙන්නේ ගානේ අපිට ඔක්කොම දීලා තියෙනවානේ. මුළු පොලිය හොයන්න පුළුවන් 1060යි කියලා. මුළු පොලිය දන්නවා නම් මාස ඒකක ගණන එහෙම නැත්නම් මාස ගණන දන්නවා නම් අපිට බැරිද එක මාසයකට පොලිය හොයාගන්න? මේ පැත්තේ යගේ හොයාගන්න බැරිද? මෙන්න මේ මම දැන් කහ පාටෙන් අඳින කොටු යගේ හොයාගන්න බැරිද? හොයාගන්න පුළුවන්. මුළු පොලියේ 1060යි මාස ගණන 21යි මේකෙන් බෙදුවට පස්සේ මේකේ උත්තරේ මෙන්න මෙතන ඩෝන් ගාලා දාන්න. මොකද්ද මේ 1060 කියන්නේ? 1060 කියලා කියන්නේ 1060 කියලා කියන්නේ ඔයා මේ ෆෝන් එක වෙනුවෙන් වැඩිපුර ගෙවන මුදල. වැඩිපුර ගෙවන මුදල කියන්නේ පොලිය. මුළු පොලිය. මුළු පොලිය මාස කීයකින්ද? 21. මාස කියන්නේ මාස එකක 21කින් බෙදෙන්න ඕන. 21කින් බෙදුනට පස්සේ නම් ගේ මල්ලි මෙතනට එනවා මාසයකට පොලිය කීයද කියලා. ඒක chat එකේ දාලා තියෙනවා. නෑ ඒක තාම ඇවිල්ලා නෑ. මේ මග මන් දන්නේ අගයක් ඕනේ මේක දැම්මට පස්සේ මේක දන්නවා. හරි මේක දන්නවනම් මේක දන්නවනම් මේක nothing. මේක nothing. මාස එකකේ පොලිය දන්නවනම් මාස එකක මාස මාසික පොලි ප්‍රතිශතය දන්නවනම් නම් ගිමලි මේක 12න් ගුණ කරලා අවසාන උත්තරේ ගන්න පුළුවන්. රයිට් මම මේක හදන්න හිතන් හිටියේ නෑ. ඔන්න හදන හැටි සම්පූර්ණයෙන්ම කිව්වා. උත්තරේ ගත්තේ නෑ. ඔයාලට දැන් තියෙන උත්තරේ ගන්න විතරයි. රයිට්. රයිට් මේ ගාන මම හදන්න බලාපොරොත්තු නැහැ. මම ඔයාලට පොඩ්ඩක් කියලා දෙන්න ගිහිල්ලා මගේ අතින් ඔක්කොම වගේ කියවුණා. රයිට්. ඒක නිසා අපි දැන් අපේ ඊළඟ කොටසට යමු. රයිට්. අපේ අවසාන මාතෘකාව අවසාන පොඩි පාර්ට් එකක් තියෙනවා වැල් පොලිය කියන එක. ඒක පොඩි පාර්ට් එකක් තියෙන්නේ. වැල් පොලිය කියලා කියන්නේ නංගි මල්ලි මෙහෙම එකක්. දැන් බලන්නකෝ. දැන් අපි පොලිය ආශ්‍රිතව හොඳ ප්‍රවීණයෝ දක්ෂයෝනේ. දැන් මම මෙහෙම කියන්නම්. මේ වගුව දිහා බලන්න. මේ වගුව දිහා බලුවම පස්සේ මම ඒකෙන් පැහැදිලි කරන්නම්. දැන් දිනය 2013 ජනවාරි 1 වෙනිදා 2013 අවුරුද්ද ජනවාරි 1 වෙනිදා මොකක් හරි දවසක් ජනවාරි 1 වෙනිදා මුදල් තැන්පතු කරලා තියෙනවා රුපියල් 25000ක් මම 2013 ගිහිල්ලා බැංකුවට 2500ක මුදලක් බැංකුවේ තැන්පත් කරලා තියෙනවා හරිද ඊට පස්සේ 2013 ඒ අවුරුද්දේම දෙසැම්බර් 31 වෙනිදා කියන්නේ අවුරුද්දක් ගෙවිලා අවුරුද්දක් යනකොට පොලිය හැදිලා තියෙනවා 2500ක් 25000ක් තැන්පත් කරා 2500ක් පොලිය හැදුනා මම කියන්නේ පොලිය අපට ඇත්තටම හොඳද නරකද කියලා ප්‍රශ්නයක් අහුවොත් ඒකට උත්තරේ මම මුලින්ම කිව්වා වීඩියෝ එක පටන් ගන්නකොට අපි ළඟ තියෙන ඉතුරු කරගත්ත සල්ලි බැංකුවේ දැම්මොත් රුපියල් 100ක් ලබන අවුරුද්දේ ගිහින් බලනකොට ඒක 100ට වඩා වැඩි. එතකොට ලැබිලා තියෙන පොලිය අපට වාසිද නැද්ද? අපේ සල්ලි වැඩි වෙලා. ඒක හොඳයි. හැබැයි අපි ණයක් ගත්තොත් පොලිය වැඩිපුර පොලියත් එක්ක මුදලක් ගෙවන්න ඕනේ. එතකොට පොලිය හොඳ නැහැ. එතකොට එකම නම පොලිය විටකෙදි හොඳ විටකෙදි හොඳ නැති වෙනවා. එතකොට දැන් අපි සාකච්ඡා කරන්නේ අපි ළඟ ඉතුරු කරගත්ත රුපියල් 25000 බැංකුවේ දැම්මට පස්සේ රුපියල් 2500ක් නංගි මල්ලි අවුරුද්දක් අවසානයේ පොලියක් විදිහට ලැබිලා තියෙනවා. එතකොට මේ පොලිය වැල් පොලිය කියන එකේදී වෙන්නේ පොලිය එකතු වෙනවා මෙන්න මේ මුළු අපි තැම්පත් කරපු මුදලට 25000යි තැම්පත් කරේ දෙවන අවුරුද්ද පටන් ගන්න මේ දෙවන අවුරුද්දනේ. ඒ කියන්නේ මේ 2013 දැන් මේ 2014 කියන අවුරුද්දක් ගිහිල්ලා. දෙවෙනි අවුරුද්ද පටන් ගන්නවනේ. දෙවන අවුරුද්ද පටන් ගන්නකොට අපේ පොතේ තියෙන බැංකු පොතේ තියෙන 27500ක්. වව් 27500. දැන් මේ 25යි. 25000යි. දැන් තියෙන 27500ක්. ඊට පස්සේ දැන් වැදගත් දේ තමයි දෙවන අවුරුද්දේ දෙසැම්බර් මාසේ 31. ඒ කියන්නේ ඔන්න දෙවන අවුරුද්දත් ගෙවිලා. එතකොට පොලිය බලන්න මොකද වෙලා තියෙන්නේ? කලින් පළවෙනි අවුරුද්දේ හැදෙන පොලිය 2500යි. දෙවන අවුරුද්දේදී හැදෙන පොලිය 2750ක්. පොලිය වැඩි වෙලා. තුන්වෙනි අවුරුද්දේදී තවත් පොලිය වැඩි වෙලා. වාව්! ඒ වගේ තැනක දැම්ම නම් හොඳයිනේ. දැම්ම නම් හොඳ. එහෙම තැනක් හොයාගෙන දාන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. මේ ඔය ෆික්ස්ඩ් ඩිපොසිට් කියන්නේ ඒ කියන්නේ ස්ථිර තැන්පතු වලදී මේ වැඩේ තමයි වෙන්නේ. ඒ කියන්නේ අපි රුපියල් 2500ක් දාන ගොඩක් කල් එකපාරම අතට එන අය මේ වගේ දෙයක් කරනවා. එහෙම අම්මලායි තාත්තෙන් අහන්න. FD කියලා කියන්නේ FD එකක් දානවා. ෆික්ස් ඩිපොසිට් එකක් කරනවා. නැත්නම් ස්ථිර තැන්පතුවක් දානවා. එතකොට වෙන්නේ මේ වැල් පොලියට තමයි ගණනය කරන්නේ. හරිම ප්‍රැක්ටිකල් නෑ මේක ප්‍රායෝගිකව ඔයාලට බැංකු පොතක් තිබ්බට ඔයාලා පාවිච්චි කරන්නේ නැහනේ. ඔයාලා පාවිච්චි කරනකොට තේරෙයි මේ මොකද්ද කිව්වේ කියලා. රුපියල් 2500ක් දැම්මට පස්සේ පළවෙනි අවුරුද්දේ පොලිය වැඩි වෙලා. වැඩි වෙලා කියන්නේ 2500. දෙවෙනි අවුරුද්දේ 2700. තුන්වෙනි අවුරුද්දේ 3000. හතරවෙනි අවුරුද්දේ හිතන්න. අවුරුදු 10ක් දැම්මොත් නිකන් ඉඳලා මොනවත් කරන්නද නෑ කන්න බොන්න මේ කියන්නේ අතින් ඇඟින් පයෙන් මොනවත් වැය වෙන්නේ නැහැ මේ පොලිය වැඩි වෙලා බැංකුවෙන් තමයි
ඒ පොලිය ගෙවන්නේ. මේකට අපි කියනවා වැල් පොලිය කියලා. ඒක හැදෙන්නේ පොලියටත් පොලිය, يعني මුදලට පොලිය එකතු වෙනවා. මේ 25000ට කීයද එකතුනේ? පොලිය එකතු වුණා දෙවන අවුරුද්දේ පොලිය හැදෙනකොට. මේ දෙවන අවුරුද්දේ පොලිය වැඩි උනේ කොහොමද කියලා ප්‍රශ්නයක් මේ මම ඒක පැහැදිලි කරන්න මෙහෙම. දැන් මෙතන මේක තමයි මුදල, මේක තමයි පොලිය. මේක මෙතනට ඇද්දි එකතු වුණා මේ. මේ දෙක එකතු වෙලා තමයි මෙතනට ආවේ. කීයද? 27500 විදියට. හරිද? මේ දෙක එකතු වෙලා මෙන්න මෙතනට ආවා 27500යි කියලා. ඊට පස්සේ දැන් මේ දෙක එකතු වෙලා මෙතනට එනවා මෙන්න මේ වගේ එකක්. වව් මගේ පොතේ මම පළවෙනි අවුරුද්දේ දැම්මේ 25000යි. දැන් තියෙනවා මම ළඟ 30250. යමු දැන් තුන්වෙනි අවුරුද්දට. තුන්වෙනි අවුරුද්දේ පොලිය තවත් වැඩි වෙලා. මෙතනට එකතු වෙනකොට දැන් තුන්වෙනි අවුරුද්ද අවසන් වෙනකොට 2016 ජනවාරි පළවෙනි දිනකොට 33250ක් මගේ පොතේ තියෙනවා. හැබැයි මම දැම්මේ 25000යි. එතකොට මේ වැඩි කොටස මොනවාද? පොලිය. වැල් පොලිය යටතේ තමයි මෙතනදී පොලිය ගණනය කරේ. මොකද වැල් පොලිය කියලා කියන්නේ පොලියටත් පොලිය හැදෙනවා. මෙතනදී ඇති වුණ පොලිය දෙවන අවුරුද්දේදී මුළු මුදලක් විදියට ලැබුණා. ඊට පස්සේ මේ මුළු මුදල තමයි දෙවෙනි අවුරුද්දේ පොලිය ගණනය කරන්න වැය වුණේ. හරිද? දැන් ඔය කියන කතන්දරේ හරියටම තේරුන්නේ නැති නිසා තේරෙන්නේ නැති අයට ගාණක් හදනවා. මම ගාණේදී තමයි මේක හොඳටම පැහැදිලි කරලා දෙන්නේ. right. දැන් මෙන්න මේක තමයි ගාණ. දැන් බලන්න. මේක තමයි අපි හදන ගාණ අවසාන. right. අමල් රුපියල් මම මේක පෙන්නන්නම්. අමල් රුපියල් 50000ක් 106ක වාර්ෂික වැල් පොලි අනුපාතිකයක් යටතේ වසර 3ක් සඳහා ස්ථිර තැන්පතුවක්. ඔන්න මම කියපු වචනේ fixed deposit. ස්ථිර තැන්පතුවක් ලෙස බැංකුවට ආයෝජනය කරයි. නිමල් රුපියල් 50000ක් 106ක. ඔන්න තව පුද්ගලයෙක්. මෙතන අමල් දැන් ඔන්න නිමල් කියන එක යනවා. නිමල් ළඟත් ඔන්න 50000ක් තියෙනවා. එයා 106ක් දෙන සුළු පොලි අනුපාතිකයක් යටතේ බැංකුවක තැන්පත් කරනවා. වසර 3ක් අවසානයේ අමල්ට හා නිමල්ට හිමි වෙන මුදල් ප්‍රමාණ වෙන වෙනම සොයන්න කියලා කියනවා. දැන් මම ওই කතන්දරේ මම මේ විදිහට අඳින්නම්. හරි. දැන් මෙන්න මෙතන බැංකුවක් තියෙනවා. මේ තියෙන්නේ පළවෙනි බැංකුව. මේ තියෙන තවත් බැංකුවක් මම මේ පැත්තේ සයිඩ් එකෙන් අඳින්නම්. right. මේ තියෙන්නේ අමල් යන බැංකුව. අමල් යන බැංකුව මෙතන තියෙනවා. මෙතන තියෙනවා කවුද? නිමල් යන බැංකුව. දැන් මෙයා ළඟත් කීයක් තියෙනවද? රුපියල් 50000ක් තියෙනවා. මෙයා ළඟත් රුපියල් 50000ක් තියාගෙන තමයි දැන් යන්නේ. ඊට පස්සේ අමල් කෙනෙක් කෙනා 106ක වැල් පොලි අන්න වචනේ වැල් පොලි. වැල් පොලියක් දෙන තැනක තමයි මේක බැංක් එකයි. මේක බැංක් එක, මේක බැංක් දෙක. එතකොට මේ පළවෙනි බැංකුවට යන්නේ මෙයා වැල් පොලියක් යටතේ ගන්න. වව් මම මගේ දන්න දැනුමට නම් අමල් කියන එක්කෙනා හිතනවා දැන්. අමල් කියන එක්කෙනා මගේ දන්න දැනුමට නම් වැල් පොලිය දෙන තැනක ගිහිල්ලා තැම්පත් කරන එක හොඳයි. නිමල් හිතනවා නෑ 106ක සුළු පොලියක් දෙන තැනක ගිහිල්ලා මම මේ තැම්පත් කරන එක මම හිතන හොඳයි කියලා. හරි. මෙයත් අවුරුදු 3ක් තැම්පත් කරනවා. අවුරුදු 3යි මෙයත් අවුරුදු 3ක් තැම්පත් කරනවා. දැන් අපි හොයලා බලමු කවුද බුද්ධිමත් කියලා. ඔන්න මම එනවා අමල්ට. අමල් වැල් පොලිය. පළවෙනි වසරේදී පොලිය හොයනවා. පළමු වසරේදී පොලිය මම ලියන්න මෙහෙම ලේසියට. පළමු වසරේදී ලැබෙන පොලිය කොච්චරද කියලා හොයනවා. පොලියනේ අපිට හොයන්න ඕන. ඒ කියන්නේ 50000ක් බැංකුවට දැම්මට පස්සේ ඒක ඒ ටිකත් මම කියලා ඉන්නම්. නැත්නම් පැටලෙනවනේ. අමලුයි නිමලුයි රුපියල් 50000ක් අතේ තියාගෙන බැංකුවට දුන්නට පස්සේ අවුරුදු 3කින් පස්සේ දැන් මෙයාලා ආයි බැංකුවට ගිහලා බලන්නේ. මේ excuse me මගේ බැංක් එකේ කොච්චර මුදලක් තියෙනවද දන්නේ නැහැ නේද මේ වෙද්දි. අහනවනේ. එතකොට දැන් 50000ට අඩු වෙන්න පුළුවන්ද? එහෙනම් ගහන පොල්ලෙන් අල්ලගෙන බැංකුවේ ඉන්න ඔක්කොම 50000ක් දාලා 45000 න තියෙන්නේ. 50000ක් අඩුව තියෙන්න එපයි. හරි. එතකොට 50000ක් අඩුව තියෙන්න ඕනේ. එතකොට 50000ට වඩා වැඩි. එහෙනම් 50000 අනිවාර්යෙන් තියෙනවනේ. දැන් මෙතෙන්දී අපි හොයන්න ඕනේ මොකද්ද? පොලිය කොච්චරද කියලා. දැන් ඔන්න පොලිය හොයනවා. පොලිය හොයනකොට 50000 ගුණ කරන්නේ මම දැන් කීයටද? 100ට 6. 50000 100ට 6න් ගුණ කරාට පස්සේ මට ලැබෙනවා වාර්ෂික පොලිය එක වසරක් ඇතුළත පොලිය කොච්චරක් ලැබුණාද කියලා පළවෙනි අවුරුද්දේදී බින්දු කැපෙනවා. රුපියල් ලැබෙනවා 5 වරක් 6 30යි තව බින්දු දෙකක් එනවා. ඒ කියන්නේ රුපියල් 3000ක්. පළවෙනි වසරේ විතරක් මෙයාට රුපියල් 3000ක් ලැබෙනවා. දැන් ඔන්න දෙවෙනි වසර සඳහා මම හොයන්න දෙනවා. දෙවෙනි වසරේදී පොලිය.
ඔක මම මේ දෙවන කියලා විතරයි ලිව්වේ. මේ දෙවන වසර සඳහා පොලිය කියලා ඔයාලා ලියනකොට දෙවන වසර සඳහා පොලිය හොයනකොට දැන් කලින් 50000 ඉන්නේ ගුණ කරේ. දැන් මට කියන්න මෙයාගේ පොතේ මුළු මුදල කීයද? මෙයාගේ මුළු පොතේ කොච්චර වටිනාකමක් තියෙනවද? පළවෙනි අවුරුද්දේ දැම්මේ 50000යි. තව 3000ක් එකතු වුණා පොලිය. දැන් මෙයා ගාව කොච්චරක් තියෙනවද මෙයාගේ පොතේ? 53000ක් තියෙනවා. එහෙනම් 53000ට තමයි නංගි මල්ලි 100%න් ගුණ වෙන්නේ. හරිද? මේක ගුණ කරාට පස්සේ බින්දු 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 කැපෙනවා. දැන් ලැබෙන මෙතන රුපියල් කියලා දාන්නේ. රුපියල් කීයද කියලා දැන් අපට අවසානට ලැබෙනවා. දෙවන වසරේදී කොච්චරක් ලැබෙනවද කියලා. මම 53000 ගුණ කරනවා 100ටයි. එතකොට ලැබෙනවා 3180යි කියලා. මේ මොකද්ද? දෙවන අවුරුද්දේ විතරක් නංගි මල්ලි රුපියල් 3180ක් මෙයාගේ පොතට වැඩිපුර වෙයිලා. එහෙනම් අපි දැන් මෙයා තුන්වෙනි අවුරුද්දත් බලන්න බෑ. තුන්වන වසර සඳහා පොලිය හොයනකොට මෙන්න මේ පොලිය හොයනකොට කලින් 53000යි පොතේ තිබුණේ. දැන් 53000ට තව කීයක් එකතු වෙලාද? 53000ට 3180ක් එකතු වෙලා මේ මොහොත වෙනකොට තුන්වෙනි අවුරුද්ද පටන් ගන්න හදනකොට මෙයාගේ පොතේ තියෙනවා 56180ක්. ওই 56180 තමයි 100%න් ගුණ කරන්නේ. ඕක ගුණ කරාට පස්සේ ලැබෙනවා නංගි මල්ලි මට 56180 ගුණ කරනවා 100%න්. එතකොට ලැබෙනවා 3370.8ක්. මම උත්තර චෙක් කරලා බලන්න මම නිකන් කියන්නේ. හරිද? රයිට් මේ වගේ මුදලක් ලැබෙනවා. උත්තර මම දන්නේ. දැන් බලන්න පළවෙනි අවුරුද්දේ මෙයාට රුපියල් 3000ක මුදලක් ලැබුණා පොලිය. දෙවෙනි අවුරුද්දේදී වැඩිපුර හම්බුණා පොලිය මේ ඔක්කොම පොලියනේ. මෙන්න මේ විදිහට පොලිය ලැබුණා. පොලිය අවුරුදු 3ේදීම ලැබුණා. හැබැයි මෙයාට ලැබුණ පොලිය බලන්න පළවෙනි අවුරුද්දේ 3000යි. දෙවෙනි අවුරුද්දේ 3100. තුන්වෙනි අවුරුද්දේදී 3300 ගාණක් ලැබිලා. ඒ කියන්නේ මෙයාගේ මුළු පොලිය හොයන්න බැරිද මේ තුනම එකතු කරාට පස්සේ. මම දැන් මෙයාගේ මුළු පොලියයි 50000ක් කොහොමද බැංකුවේ තැන්පත් කරන්න 50000 ඉතුරු වෙන්න එපා. එහෙනම් මම දැන් අවසානට හොයනවා මෙයා ඒ කියන්නේ අමල් ළඟ තියෙන මුළු මුදල. හරිම ලේසි දෙයක් කියන්නේ මේ හරිම ප්‍රායෝගිකයි. අම්මලා තාත්තලා හොඳටම දන්නවා මේක ගැන. රුපියල් 50000ක් බැංකුවට දැම්මට පස්සේ රුපියල් 50000 කොහොමත් හම්බ වෙන්න බෑ. එහෙනම් රුපියල් 50000 කොහොමත් බැංකුවේ තියෙනවා. ඊට අමතරව පළවෙනි අවුරුද්දේ මෙයාට රුපියල් 3000ක මුදලක් හම්බ වුණා. දෙවෙනි අවුරුද්දේ 3180ක් ලැබුණා. තුන්වෙනි අවුරුද්දේදී 3370.80ක් ලැබුණා. එහෙනම් මේ ඔක්කොම එකතු කරාට පස්සේ ලැබෙනවා නිමල් කියන පුද්ගලයාට කොච්චරනම් මුදලක් ලැබුණද කියලා අවුරුදු 3ක් අවසානයේදී අපි ටක් ගාලා හොයමු මේක. රුපියල් 50000 මම ඔයාලා වෙනුවෙන් හදනවා මේකට ටක් ගාලා 3180යි ධන 3370.80යි 59000 මම මේක වෙන කලයකකින් ලියන්න සුදු 59555යි නෙවෙයි 550යි 780ක් කියලා එනවා. හරිද? 59550යි 59550යි. මම දශම ටික අයින් කරලා උතන පොඩ්ඩක් ලස්සනට ලියන්න. මේ ඔක්කොම ඔය ටික හද හැටි පැහැදිලි මම ලියන්න එකපාරම උත්තරේ පැහැදිලි වෙන්න. මට උත්තරේ විතරයි ඕනේ මෙතනදී. 59550 150යිද 780යිද? හරි පොඩ්ඩක් බලන්න. මම මෙහෙම ලියන්නම් දැනට. 50 මට ශත ඕනේ. මේ ශත දක්වා ඔය අනිවාර්යෙන් සුළු කරන්න ඕන. මම ඔය විදිහට ලිව්වා. මේ මොකක්ද ආවේ? අමල් කියන පුද්ගලයාට අවුරුදු 3ක් අවසානයේදී 59550ක මුදලක් ඇවිල්ලා. ඔක්කොම හරිද? දැන් අපි යමු නිමල්ට. නිමල් පොඩි වැඩක් කරන්නේ. නිමල්ගේ කේස් එක සිම්පල්. නිමල්ගේ අවුරුදු 3ක් අවසානයේදී පොලි එකපාරම හොයන්න පුළුවන්. පළවෙනි අවුරුද්දේදී පොලි හොයමුකෝ. සුළු පොලියකට නරන් තියෙන්නේ. 50000 ගුණ කරනවා 100ට 6. එතකොට එන්නේ මොකද්ද නංගි මල්ලි? එක අවුරුද්දකට පොලි ලැබෙනවනේ. එක අවුරුද්දකට ලැබෙන පොලිය අපි හිතමු මේක සුළු කරාට පස්සේ කිසියම් මගයක් එනවා කියලා. එතකොට x ප්‍රමාණයක් කියමු. පළවෙනි අවුරුද්දේදී පොලිය x නම් දෙවෙනි අවුරුද්දේදී පොලියත් x තුන්වෙනි අවුරුද්දේදී පොලියත් x. එතකොට ඔක්කොම පොලිය 3x. ඒ කියන්නේ පළවෙනි අවුරුද්දට පොලිය හොයලා 3ෙන් ගුණ කරා නම් හරියනේ. එතකොට මොකද සුළු පොලියනේ. සුළු පොලිය කියන්නේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. එතකොට පළවෙනි අවුරුද්දේ පොලිය 500යි නම්
දෙවෙනි අවුරුද්දේ පොලියත් 500යි තුන්වෙනි අවුරුද්දේ පොලියත් 500යි. ඒකට අපි කිව්වේ මොකක් කියලාද? සුළු පොලිය කියලා. එහෙනම් එක අවුරුද්දක පොලිය හෙව්වනම් ලේසි. ඒක 3ෙන් ගුණ කරන්න තියෙන්නේ. එහෙනම් මම මේක එකපාරම 3ෙන් ගුණ කරනවා. මේක ගුණ කරාට පස්සේ ලැබෙනවා මෙයාට ලැබෙන මුළු පොලිය විතරක්. බින්දු 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 500 ඒවා 6ක් 3000යි 3000යි ඒවා 3ක් කියලා කියන්නේ 9000යි. එහෙනම් රුපියල් 9000යි. පොලිය. හරිද? දැන් මම මේ ඔක්කොම මකලා ලියන්නම්. ළඟ තිබුණු මුදල එච්චරයි. නිමල් ළඟ තිබුණු මුදල මුළු මුදල එනවා 50000කට එකතු වෙනවා 9000. කියනනම් අපිට එකපාරම ලියන්න පුළුවන් 59000යි කියලා. දැන් රයිට් chat එක බලමු. අමල් තමයි බුද්ධිමත්ලු. අමල් බුද්ධිමත්ලු 59000යි. අමල් බුද්ධිමත්. රයිට්. තේරලා තියෙන ඔක්කොටම හොඳටම. අමල් තමයි බුද්ධිමත්. මොකද අමල් එයා හිතුවා එයාගේ තියෙන දැනුමින් අමල් කියලා කියන්නේ ඔයාලගේ පන්තියේ මේ ප්‍රතිශත පාඩම හරියට ඉගෙන ගත්ත ළමයා. ඔයා එක්ක නගියනේ එක්ක මල්ලි කෙනෙක්. එතකොට නිමල් කියලා කියන්නේ එක්ක 10 වසරේ ඉන්න කෙනෙක් තාම 11 වසරට ඇවිල්ලා නැති කෙනෙක්. එහෙම නැත්නම් හරියට මේ පාඩම ඉගෙන ගත්තේ නැති කෙනෙක්. එයා 50000ක් පඩියක් හම්බුනම එයා කරන්නේ මේ වගේ ගොන් වැඩක්. මෙයා සාමාන්‍ය පෙළ ප්‍රතිශත පාඩම දන්නවනේ. එයා දන්නවා වැල් පොලිය කියලා කියන්නේ පොලියටත් පොලිය හැදෙනවා. ඒ කියන්නේ පළවෙනි අවුරුද්දේ හැදෙන පොලිය දෙවෙනි අවුරුද්දේ පොලිය හැදෙනකොට එකතු වෙලා තමයි ඇති වෙන්නේ. එහෙනම් මෙන්න මේ ගොඩක් සහයෝගය දෙන කෙනෙක්. ඒක හරිම හොඳයි. අපි ණය මුදලක් ගත්තොත් ඒක ඒ වගේම තමයි. ඒකත් මතක තියාගන්න. අපි තැම්පත් කරොත් නේ අපට ලැබෙන පොලිය ඉන්න වැඩි වෙන්නේ. දැන් හිතලා බලන්නකෝ ඔගේ අනිත් පැත්ත උනා කියලා. අපි හිඟන්නවා. අපි ගිහිල්ලා බැංකුවේ මුදලක් අරන් එනවා රුපියල් 100ක්. පළවෙනි අවුරුද්ද අවසානයේ ලැබෙනවා කීයද? බැංකුවෙන් කියනවා රයිට්. පළවෙනි අවුරුද්ද ඉවරයි. ඔබතුමා ඇවිල්ලා රුපියල් 105ක් දෙන්නකෝ කියනවා. රයිට්. අපි 105ක් දෙනවා. කියලා හිතනවා. දෙවෙනි අවුරුද්ද යනවා. දෙවෙනි අවුරුද්දේදී දැන් පොලිය කීයද? රුපියල් 5යිනේ. අර හිතන් ඉන්නේ දැන් මේ ණය ගත්ත මිනිස්සයා හිඟන්න හිතන් ඉන්නේ ඊළඟ මාසෙත් ඊළඟ අවුරුද්දෙත් රුපියල් 5ක් ලැබෙයි කියලා. රයිට්. අර දැන් එනවා 110ක් අරගෙන. මහත්තයා මම 110ක් අරන් ආවා. මේ නෑ 110 නෙවෙයි 115 නේ. ඇයි පොලිය වැඩි වෙලා පළවෙනි අවුරුද්දේ 5යි දෙවෙනි අවුරුද්දේ තව රුපියල් 10ක් තුන්වෙනි අවුරුද්දේ අපි හිතමු මෙහෙම හිතමු 105යි නම් ඊළඟ අවුරුද්දේ 110යි නෙවෙයි 115යි ඊට පස්සේ 150යි 250යි 6000යි ලක්ෂයයි මම ලොකු ගණන් වලට ගාලා ගියා ඒ වගේ වැල් පොලිය කියන එක පොලියට පොලිය හැදිලා වැලක් වගේ දිගටම යනවා ඒකට අපි කියනවා වැල් පොලිය කියලා. එතකොටත් මෙතනදිත් තේරෙනවද වැල් පොලිය හොඳයි වැල් පොලිය නරකයි. රයිට්. එතකොට අමල් කියලා කියන්නේ ඔයාලගේ පන්තියේ මේ ප්‍රතිශත කියන පාඩම ඉගෙන ගත්ත කෙනා. එයා හරි තැනට මුදල් යොදවලා 59000 තව රුපියල් 550ක් වැඩිපුර ගත්තා. මෙයා 59000ක් විතරයි ගත්තේ නේ. වැඩිපුර මුදලක් අරන් තියෙන අමල්. එහෙනම් අමල් බුද්ධිමත් කියලා කියන්න පුළුවන්. රයිට්. මේ ටික තමයි අද පාඩමේ මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න හිතන් හිටියේ. ඔයාලට මේ වැල් පොලිය ආශ්‍රිතවත් මම මේ විදිහට ගානක් තියෙනවා. මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්නවා නම් ගහගන්න ලියා ගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මට තේරුණු විදිහට මේ පාඩම සූත්‍ර දෙකකින් ගොඩ දාගන්න පුළුවන්. මේ සූත්‍ර දෙක මාස ඒකක ගණන සමානයි n බෙදීම 2 n ධන 1 මාස ඒකකයට පොලිය සමානයි මාන මා ප්‍රොප අමතක කරන්න එපා දෙවෙනි සූත්‍රය ඕක පොත කොහෙවත් නැහැ ටියුට් එකක නැහැ නෝට් එකක නැහැ මේක මෙතනින් විතරයි ආවේ ඒක නිසා මාන මා ප්‍රොප අමතක කරන්න එපා පළවෙනි සූත්‍රය නම් n සූත්‍රයේ තියෙන පොතේ මේක නැහැ මේක අමතක කරලා විභාගයට යන්න එපා මේක තමයි වටිනම සූත්‍රය මේක තිබුණොත් ගාන කොට දාන එක ප්‍රශ්නයක් නැහැ. රයිට්. එහෙනම් අද ක්ලාස් එක ඉවර කරන්න කලින් කියන්න. රයිට්. එහෙනම් අදට ක්ලාස් එක ඉවරයි. හැමෝටම හොඳට වැඩ කරන්න. හොඳට මානසිකත්වයේ කෙලින් තියාගෙන හොඳට වැඩ කරන්න. ගණන් වලට ඒකක් ගන්නවා කියන තැනට වැඩ කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අවුරුද්දේ තරම් ගණන් ලේසි වෙන අවුරුද්දක් නැහැ. ගණන් වලට ඒකක් ගන්න. ලේසි කියලා කියන්නේ නැහැ. ගණන් වලට ඒකක් දෙන්න බලාපොරොත්තු වෙන ගුරු බලාපොරොත්තුෙන් ඉන්න අවුරුද්දක් ආයි ජීවිතේවත් ලැබෙන්න ඔයාලා හරිම වාසනාවන්තයි. මොකද මේ අවුරුද්දේ ගොඩාක් ළමයින්ට ඒ තියෙනවා ඒ දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. හැබැයි ඒ තියෙන්න ඕන අයට විතරයි දෙන්නේ. ඒක මතක තියාගන්න. ඒක නිසා මේ අවුරුද්දේ පේපර් එක වෙනස්. පාස් පේපර්ස් කරලා පාස් පේපර්ස් කරන්න ඕන. පාස් පේපර්ස් වලට වඩා වෙනස් මේ අවුරුද්දේ පේපර් එක. ඒ කියන්නේ අමාරු නෙවෙයි ලේසි පේපර් එක. එහෙනම් හොඳටම වැඩ කරන්න. ඔයාලට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඊළඟ ක්ලාස් එකේදී එහෙනම් ජොයින් වෙමු. එහෙනම් ඔක්කොටම උත්සන්නයි. good night. bye. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරන ඔබ සඳහා වීඩියෝ සහිතව සියලුම සිද්ධාන්ත පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ආදර්ශ ප්‍රශ්න පත්‍ර ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පාසල්වල විභාග ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්න පිළිතුරු සහිතව නොමිලේ ලබා ගැනීම සඳහා ඔබ දැන්ම PassMe app එක ඩවුන්ලෝඩ් කරගන්න. PassMe
ඉගෙන ගන්න හොඳම විදිහ.